අයිබෝවන් සුබ උදෑසනක්. අපි සූදානම් වෙන්නේ ඉරිදා උදෑසන සුපුරුදු ලෙස ඔබට තිළින කරන දහම් දායාදය මෙත්නෙත් පාමුල ආරම්භ කරන්න. අදත් මෙත්නෙත් පාමුලට ගෞරව නමස්කාර පූරකව ආරාධනා කළා ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේ. උන්වහන්සේ බොහොම ගෞරවයෙන් මෙත්නෙත් පාමුල වෙනුවෙන් පිළිගනු ලබනවා. අපි සූදානම් වෙන්නේ මෙත්නෙත් පාමුලේ ධර්මානුශාසනාව වෙතට යොමු වන්නට. ජීවිතයේ එදිනෙදා කටයුතු තුළ අපට ධර්මය වැදගත් වන්නේ කෙසේද කියන කාරණයයි ධම්මානුපස්සනාව ඇසුරු කොටගෙන අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරමින් සිටින්නේ. එවැනි උතුම් වූ දේශනාවක් අහන්න ඔබ භාග්‍යවන්තයි. ඒ නිසා ඕනෑ කමින් අපේ ජීවිතයට ධර්මය එකතු කරගන්නට ලැබෙන මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ යයි සිතා ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබට ආරාධනා කරමින් පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේට ආරාධනා කරනවා ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සදහම් සුගන්ධයෙන් මුළු ලොව පිඹිදී යන පින්වන්ත උදෑසනයි මේ. හද මඩල නිබඳව ශ්‍රද්ධාදී ගුණ සමුදායෙන් සෝභහමත් කරගත් දිව්‍ය මණ්ඩලය සුපුරුදු ලෙසින් අපේ ආරාධනාව ලබන වෙලාවයි මේ. පින්නැති ඔබ හැම දෙනාගෙමත් හදමැදුර තුළින් කෙරෙන ගෞරවනීය ආරාධනය දෙවියන්ට වේවා කියන අධිෂ්ඨානෙන් අපි දේවතාරාධනයට මෙසේ එකතු වෙමු. දිලී දිලී ගුවනේ හිරු කැන්නුනු සුම බෙදති සැලි සැලි බෝපතින් පවනක සුව සදතේ රැලි රැලි නගන දම් සයුරක හඬ නගති යලි යලි වඩින දෙවිවරු දම් රස විඳිතේ සග්ගේ කාමේච රූපේ ගිරිසිඛර තටේ චාන්තලික්කේ විමානේ දීපේ රට්ටේච ගාමේ තරුවන ගහනේ ගේහවත්තුම් හිකෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ක ගන්ධබ්බනාගා තිට්ටන්තා සන්තිකේදං මුනිවර වචනං පාදවෝ මේ සුනන්තු. සම්බුදු සසුනට දහම් අසන්නට නවාගත් සිත් ඇති දේවතාවුන් වහන්සේලා සමගින් ගුවන් සිසාරා විහිදෙන මේ දහම් හඬට සවන්පත් යොදන සියලු පින්වත්නි, ඔබ අප හැමගේ නමස්කාරය මගේ භාග්‍යවතුන් වහන්සේට වේවා. දිලී දිලි බුදු රැසින් විදුරසුනෙහි දිලෙති සැලි සැලි දෙතොල් මනරම් දම් පද දෙසතේ රැලි රැලි බුදු සිවුර සයුරක හැඩ මවති යලි යලි සැදැහැතෙන් සිරිපා යුග පුදතේ. නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අසුසෝ යතා බද්ද්‍රෝ
කසානිවිට්ටෝ ආතාපිනෝ සංවේගිනෝ භවත සත්දාය සීලේනච වීරියේනච සමාධිනා ධම්ම විනිච්ඡයේනච සම්පන්න විඤ්ඤාචරණා පතිස්සතා පහස්සත දුක්ඛ මිදං අනප්පකං ලෝතුරා දහම් රස වින්දනය කරමින් ලෝසතහට දහම් රස වින්දනය කරවන්නට ඒ දහම් රසය බෙදා හදා දෙමින් අප්‍රමාණ ශාසනික මෙහෙවරක් සිදුකොට ශාසනයාගේ චිරජීවනය වෙනුවෙන් සියලු කටයුතු නිතර ප්‍රසම්පාදනය කරමින් වැඩහිඳින පරම පූජනීය මහා සංඝරුවනට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා. මහා සංඝරුවනේ උතුම් ආශිර්වාදය අපි හැම දෙනාගේම ජීවිත මගට ආලෝකයක්ම වේවා. අප හැමදෙගේම නමස්කෘති පූර්වක ආශිර්වාදය වර්තමානයේ සසුන් කෙත වැඩ වඩන උතුම් මහ සංඝරුවනටත් පින්වත් මෙහෙණින් වහන්සේලාටත් නිබදව සැලසේවා. සදහැවත් ගුණවත් බෝසත් ශ්‍රාවක ශ්‍රාවිකාවෙනි දායක දායිකාවෙනි තවත් අයුරකින් කිව්වොත් උපාසක උපාසිකා පින්වත්නි අදත් ලෝතුරා ශ්‍රී සද්ධර්මයේහි අගය වටිනාකම ගැන නොපමාව ධර්මයට බැසගෙන ධර්මය ක්‍රියාත්මක කරගත යුතු බව ඉස්මතු කරවන ධර්ම දේශනාවක් දේශනා කරන්නටත් පින්වත් ඔබ හැම ඒ සඳහා සවන් දෙන්නටත් අවස්ථාවයි මේ සමාරම්භ වෙන්න. සුපුරුදු ලෙස අදත් මෙත්නෙත් පාමුල වැඩසටහනෙහි පින්වන්ත වූ දායකත්වය පිළිබඳව අපි මූලික හැඳින්වීමක් සිද්ධ කළොත් හොඳයි කියලා හිතනවා. අද දවසේ ගම්පහ පෙතියාගොඩ සරණ නිවසෙහි පදිංචි ජානකී දිසානායක පින්වත් මහත්මිය සමග ඇගේ දරු දෙපළ වන ඔස්ට්‍රේලියාවේ මෙල්බන්හි පදිංචි නිලොක් දිසානායක පුතා වගේම නිලෝෂී දිසානායක දියණිය කියන මේ දෙපළත් පින්වත් ලේලනියත් මුණුපුරාත් සහ සම්බන්ධ කරගෙන මේ උදාර පින්කමේ දායකත්වයේ දරන වසර 30 ගණනක මේ පූජා භූමියේ ඉතිහාසය තුළ ඊටාම උදාර සහයෝගයක් මේ සසුන් කෙත ඉදිරියට පවත්වාගෙන යන්නට ලබා දුන් පුණ්‍යානුමෝදනාව නැත්නම් ලබා දුන් ශක්තිය සමගයි ජානකී දිසානායක පින්වත් මහත්මිය සමග අද අපි වර්ෂ පූර්ණ පින්කම හැටියට අධිෂ්ඨාන කරන අපේ රෝහිත දිසානායක පින්වත් මහත්මාණන් මා සිහිපත් කළ යුතු වන්නේ. වරක මව්පියන්සේ වරක සහෝදර සහෝදරියන්සේ අපව රැක බලා ගනිමින් අපට බොහෝ සිව්පස උපස්ථානයේ සම්පූර්ණ කරමින් සිදු කළ පුණ්‍යස්කන්ධයට මේ ප්‍රබල පුණ්‍යස්කන්ධයත් ඒක රාශී වේවා. සකල ප්‍රාර්ථනාවන්ම ඉෂ්ට සිද්ධ වේවා කියන උතුම් හැඟීම ප්‍රාර්ථනය ධර්මදේශනාව සමාරම්භයේ තබමින් ඊට සාතිරේක පුණ්‍යානුමෝදනා ධර්මදේශනාන්තයට පවත්වන්නටයි සූදානම. සදහැවත් වාසනාවන්ත පින්වත්නි, ඔබ හැම දෙනාගේම ජීවිතවල පින් බලයක් උපදවා ගත්තම ඒ පින් බලයෙන් අපේක්ෂා කරන ලෞකික ප්‍රාර්ථනා තියෙනවා. එක පැත්තකින් පවතින සැප සහිත ජීවිතය, පින්වන්ත ජීවිතය තව තවත් සවිමත් කරගෙන ජීවිතාන්තය දක්වා සසරාන්තය දක්වා ගෙන යන්නට පින් බලය ආධාරකයක් වශයෙන් පරිහරණය කිරීම. අනිත් පැත්තෙන් පවතින යම්කිසි දුකක්, දෝමනස්සයක්, අලාභයක්, කම්පාවක් හදගැබ තුළ පවතිනවා නම් මේ පිනේ අනන්ත බලයෙන් ඒ දුක් පීඩා සම්බාධ
නිවාරණය වේවා කියන ප්‍රාර්ථනාවත් පින් බලයක් රැස් කරන හැම විටකම අප තුළ පවතින දෙයක්. අනිත් පැත්තෙන් නිබ්බානගාමී ගමන් මාර්ගය සඳහා මේ උපදවන පුණ්‍ය බලය පාරමිතාවක් බවට පත් කරගෙන ප්‍රඥාවේ ආලෝකය කරා හිත නංවා ගැනීමත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමේ තවත් අරමුණක්. එසේ නොවේ නම් මේ පින් බලයෙන් අපේක්ෂා කරන තවත් අරමුණක්. අදත් භාග්‍යවතුන් වහන්සේ අපට විවිධ වූ අවස්ථාවන් පාදක කරගෙන මතු ශාසන ලාභය ලබන සිව්වන බුදු පිරිසට නොපමාවීමේ අගය ගැන දේශනා කළ පුංචි ගාථා රත්නයකින් ධර්මය තුළ පවතින වටිනා හර ධර්මයන් කීපයක් අපේ ජීවිතය හා අනුබද්ධ කරගෙන ඒ නොපමා ගුණය සංවර්ධනය කරගන්නේ කෙසේද කියන කාරණාව සිහිපත් කරන ගාථා රත්නයකිනුයි ධර්මදේශනාවේ සමාරම්භයේ තබන්න. අප මේ සාකච්ඡා කරමින් ඉන්නේ ධම්මානුස්සතියයි. එතකොට මේ ධර්මයේ තුල තියෙන හැම පැතිකඩක්ම මේ ධම්මානුස්සතියට එකඟ කරගත්තොත් මුළු ජීවිතේම ධම්මානුස්සති භාවනාවෙන් ගෙවි යන ජීවිතයක් බවට පත්වෙන නිසා පින්වත් ඔබ හැම දෙනාන්ම අර්ධ පර්යංකෙන් බද්ධ පර්යංකෙන් වාඩි වෙලා පමණක් ධර්මයේ ගුණ මේ වායි කියලා මානසිකාර කරමින් නවතිනවට වඩා ජීවිතයේ සිව්විරියව පවත්වන සෑම විටකම මේ ධර්මයේ අනුස්සතිය තමන්ගේ ජීවිතය තුළින් ගොඩනගෙනවා නම් එහෙමත් නැත්නම් ධර්මයේ අනුව සිහිය පිහිටුවාගෙන කටයුතු කරනවා නම් අන්න ඒක තමයි පින්වත්නි ධම්මානුස්සතිය ජීවිතයට වඩාත් ලං වෙන්න එකට වටිනාම සංකේතය වන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව්රම් විහෙරේ වැඩ සිටින කාලේ ආනන්ද මාහිමියන් වහන්සේ දකින්නවා දවසක් පුංචි දරුවෙක් රෙදි කැබැල්ලක් ඇඳගෙන පොඩි පිඟානක් අතින් අරගෙන හිඟමනේ ඇවිදගෙන යනවා. ඒ දරුවා දැකලා ආනන්ද හාමුදුරුවෝ අහනවා මේ පුතා ඔයා මේ විදිහට දුකසේ ජීවත් වෙනවට වඩා පැවිදි බව ලබා ගන්න එක උත්තරීතර නැද්ද? පුතාට මොකද හිතෙන්නේ? මොකද ආනන්ද මාහිමියන් වහන්සේ මෙහෙම අහන්නේ මේ දරුවගේ ගමන් විලාසයෙන් හැඩතල විලාසයෙන් පේනවා පරණ පාරමී ගුණ පුරාගෙන එන කෙනෙක්. පින්නත් ඔබ නිතර දැන් දන්නවා සවිමත් වෙලා තිබෙනවා දැනුම අතින් යම් යම් දුක් කරදර සහිතව ජීවත් වෙන අය ඒ දුක් කරදර ලැබීමෙන්ම සමහර විට සසර දුක අවබෝධ කරගෙන තියෙනවා. සසර දුක අවබෝධ කරගෙන තියෙනවා. ඒ සසර දුක අවබෝධ කරගන්නට සමත් එක්කෙනාට දුක ජීවිතයට වඩා හොඳින් ලං වෙනවා. පින්වත් ඔබට මා නිතරම පැමිණෙන දුක් පැන් රස කරගන්නේ කොහොමද කියලා ධර්මය අනුව සිහිපත් කරන්නේ කොහොමද කියලා කරුණු කියා දීලා තියෙනවා. එන්නේ මේ පුංචි දරුවගේ බැලූ බැලමට හේතු සම්පත් තියෙනවා. දැන් පින්වත් ඔබේ දරුවෝ දිහා බැලුවහම ඒ දරුවන්ගේ කුඩා වියේදීම පෙනෙන්න තියෙන විවිධ දක්ෂතා තියෙනවා. ඉතින් මේ දක්ෂතා දැක්කම සමහර වෙලාවට ගුණයෙන් නුවණින් වැඩිහිටි බාහිර අයත් සමහරට අම්මා තාත්තා වශයෙන් ඔබත් අපේ පුතා හරි දක්ෂයි. අපේ පුතා මෙන්න මේ තැනට අපේ දුව මේ තැනටපත් වෙයි කියලා බැලූ බැලමට එයාගේ අර බාහිර ක්‍රියාකාරකම් දිහා බලලා සමහරට විමසලත් බලනවා. පුතා ලොකු වුණාම කවුරු වෙන්නද ආසා? ඉතින් ඒ දරුවෝ කියනවා ඒගොල්ලන්ගේ ජීවිතේ සමහරලට මේ සමාජයේ ලැබපු අත්දැකීම් සමහර හුඟක් පුංචි ළමයි අවුරුදු 4-5 වයසට එනකොට කවුරු වෙන්නද ආස කියලා ඇහුවම එයා වඩාත් එයාගේ හිත ගත් කෙනෙක් නම් දොස්තර මහත්තයා මම දොස්තර කෙනෙක් වෙන්න ආසයි. එතකොට සමහර පුංචි දරුවෝ කියන මං ප්ලේන් එකක් කෙලවන කෙනෙක් වෙනවා දකින්න ආසයි. මං එහෙමයි වෙන්නේ කවදා හරි. මම ටීචර් කෙනෙක් වෙනවා. ඒ ළමයින්ගේ හිතේ අර බාහිර ලෝකෙන් ඇඳිච්ච දේවල්. සමහර වෙලාවට මම කොයි වගේ ගුරුවරයෙක්ද වෙන්නේ කියලා හැම නැටුම් ගුරුවරියක් වෙනවා. මම ගායකයෙක් වෙනවා, ගායිකාවක් වෙනවා. මොන හරි එක ශේෂ්ඨවල ඒගොල්ලගේ හිත ඇද බැද ගත්ත තැන
යම් යම් ප්‍රකාශන කරනවා. ප්‍රකාශන කළත් නොකළත් සමහර දරුවෝ දිහා බැලුවම පින අරගෙන ආපු දරුවෝ කියලා අපට වැටහෙනවනේ. සමහර දරුවෙක් මව්පියන්ට එකතු වුණාම ඒ පවුලට හරියනවා. දවසින් දවස දියුණුව උදාපත් වෙනවා. ඒව දිහා බලලත් අපි කියනවා මේ දුව හින්දා මේ පුතා හින්දා අපට හරි ගියේ. අපිට ඉන්නවත් ගෙයක් දොරක් හරියට තිබුණේ නැහැ. කුලියට තනින් තන හිටියේ. මේ පුතා හම්බුනාම අපට ඉඩම් කැල්ලක් ගන්න පුළුවන් වුණානේ. එතකොට මේ දුව හම්බ වුණාම අපට වාහන පොඩ්ඩක් ගන්න පුළුවන් වුණානේ. ඇත්තටම අපේ දරුවෝ වාසනාවන්තයි. දරුවන්ගේ පිනටයි මේ අපට හරි ගියේ කියලා අපි හිතනවා අපේ හාමුදුරනේ කියන අවස්ථා බොහොමයක් තියෙනවා. ඒ වගේ සමහර වෙලාවට බාහිරින් බැලුවම අංග ලක්ෂණ දිහා බැලුවම පින පේනවා. සමහර වෙලාවට බාහිරින් බැලුවට ප්‍රබල පිනක් පෙනෙන්නේ නැහැ. ඒත් හිත ඇතුලින් ගලන ඇතැම් පුණ්‍ය ධාරාවන් නිසා ලෞකික ජීවිතය තුල ආශ්‍රිතයන්ට මව්පියන්ට සහෝදර සහෝදරයන්ට ආලෝකය ලැබෙනවා. මං මෙහෙම සිහිපත් කළාට වරදවා හිතන්න එපා. කාරණේදී මතක් වෙන කාරණා මේ ටික මතක් කරන්න. සමහර වෙලාවට හෙමින් වැඩෙන මනස ඇති දරුවෝ හම්බ වෙනවා සමහර පවුල් වලට. ඉතින් හරියට හරියනවා කියනෝනේ මව්පියන්ට. දරුවට තියෙන හෙමින් වැඩෙන මනසක්. නමුත් සමහරට අවුරුදු ගානක් අවුරුදු 10ක් 15ක් විතර වුණත් ඊට වැඩි කලක් වුණත් එයා වඩාගෙන ඔසවගෙන යන්නේ. සීල කටයුතු කරන්න ඕන මව්පියෝ. ඒ වුණාට භෞතික වශයෙන් ඒ දරුවා පිනක් අරන් ඇවිල්ලා තිනවා. මව්පියන්ට වාසනාව කැඳවගෙන ආපු පුතා කියලා කියන්නේ. ඇත්තයි. යම් කිසි පොඩි අකුසලයක් නිසා එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒ අකුසලයේ පීඩාව සමහන් කරගන්න එයාට අප උපස්ථාන කරන්න එයාට වියහියදම් කරන්න පුළුවන්. පවුල කරන් එහෙම කෙනෙක් උපන්නේ එයා ඇත්තටම වාසනාවන්තයි. ඇත්තටම වාසනාවන්තයි. බොහෝ විට අපි දැකලා තියෙන අත්දැකීම් සහ මේ බණ අහන අයටත් මතක් වෙනවා ඇති. ඔව් අපේ පවුලෙත් එහෙම දරුවෙක් ඉන්නවා. අපේ නංගිගේ පවුලෙත් එහෙම ඉන්නේ. එහෙම නැත්නම් අහවල් ගෙදරත් එහෙමයිනේ. ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා බලන්න. කවුරුවත් ප්‍රාර්ථනා කරන්නේ මේ දරුවා මැරෙන්නේ ඕන. මේ විදිහට එකතෙන් වෙලා ඉන්නට වඩා හොඳයි කියලා නෑ. ඒ දරුවා දීර්ඝ කාලයක් පවත්වගෙන යන්න ඒ මව්පිය ලොකු ආශාවක් දක්වනවා. කොච්චර අපහසු වුණත් සියලු ජීවිතේ මව්පියන්ගේ ජීවිතේ පවතිනකන් එයාගේ කටයුතු කරන්න සිද්ධ වුණත් ආශාවෙන් ආදරෙන් හැඟීමෙන් එහෙම කරන අය ඉන්නවා පින්වත්නි. නිසා අපි හැම වෙලාවෙම දහම් කොටහසක් අපේ අත්දැකීම් වලට සම්බන්ධ කර ගන්න ඕනේ. දැන් මේ දරුවා සිඟමන් ඇතුලේ දරුවෙක්. දැන් ඔබටත් මම මේ අතරත තවත් කාරණාවක් කියන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් බොහෝ දිලිඳු බොහෝ අපහසුකම් මැද ජීවත් වෙන සමහර වෙලාවට පුංචි පුංචි දුර්වලකම් තියෙන හිතුවක්කාර ඒ වගේම සමහරට හරි කලබලකාරී දරුවෝ අපි නිතර ප්‍රතික්ෂේප කරනවා. අහිංසකයන්ට නිගරු කරනවා. එහෙම කෙනෙක් දැක්කොත් අපි අයින් කරන්න එලව ගන්න ඉවත් කරගන්න තමයි සැරවැර කරන්නේ ළමයින්ට. සමහරට ළමයින්ට ඇහෙන්නම මේ කොහෙද යන කාලකන්ණි ළමෙක් ඇවිල්ලා කියලාත් කියනවා. කවදාවත් එහෙම කියන්න එපා. කවදාවත් කියන්න එපා. බොහෝම අහිංසක සමහරට ලස්සන රූපයක් නැති විරූපී භාග වෙලාවට අංග විකල දරුවෙක් දිහා බලලා පිළිකුල් කරන්න එපා. මොකද දන්නවද? සමහරට මුළු ලෝකේම චිරප්‍රසිද්ධියට පත්වෙන මහ උගතෙක් පශ්චාත් කාලීනව මහ ධනවතෙක් වෙන මහ වාසනාවක් ඇතුළේ සංගවිලා තියෙන්න පුළුවන්. බලන්න ආනන්ද මාහිමියන් වහන්සේ එහෙම ස්වරූපයක් දැක්කා මේ අහිංසක දරුවාගේ. ඒ දරුවට ආරාධනාවක් මේ කරන්නේ අංග ලක්ෂණ දැකලා. එම් පුතා අහනවා අනේ ස්වාමීනි මං වගේ අය කවුද මහාන කරගන්නේ? මං පැවිදි කරන්න. අනද හාමුදුරුවෝ උත්තර දෙන්නේ එහෙමයි. දැන් ඒ කුඩා දරුවා එක්කන් ගිහිල්ලා දැන් අර කබලත් ඒ වගේම දිරාගේ රෙදි කැබලිත් අයින් කරලා දැන් දරුවා පැවිදි කළා. ඒ දරුවා එයා එතෙක් ඇඳගෙන හිටපු ඇඳිවත ටික දවසකින් පැත්තක තියලා තිබුණේ. දිගෑරලා බැලුවා අඩු ගානේ පෙරහංකඩයක්වත් මහ ගන්න පුළුවන්ද කියලා. පින්නත ඔබ දන්නවනේ පෙරහංකඩය කියනකොට පොඩි රෙදි කැල්ලක් නේ ඕන. නොදිරු ඉරිච්ච නැති එක තැනක්වත් නෑ අර ඇඳගෙන හිටපු රෙදි කැල්ලේ. කොහොම වුණත් දැන් ඒ රෙදි කැල්ල අඬ දාලා මහලා ඔබ දන්නවනේ බොහොම අහිංසක සිගමන් යදින නැත්තන්ගේ ඇඳුම් කොහොමද කියලා. ඉතින් ඒ ඇඳුම් ටික රුක් දෙබලක තියලා තමයි දැන් මෙයා පැවිදි ජීවිතේ පවත්වගෙන යන්නේ. පැවිදි බවත් ලැබලා උපසම්පදාවත් ලැබලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ලැබෙන ලාභ සත්කාර පරිභෝග කරමින් වටිනා සිවුරු දැන් ඇඳලා පැළඳලා
හොඳ මහත දෙහෙත ශරීරයක් ඇතුව පෙනුමෙන් හොඳ ආරෝහ පරිණාහ දේහයක් ඇති වුණා ඉක්මනින්. මොකද හුඟක් දුරවල වෙලා අතපය කෝටු වෙලා තිබුණේ. දැන් පැවිදි බවට පත් වෙලා දානමාන ටික ලැබිලා හොඳට සිවුරු පිළිකටක ලැබිලා අවුවට වැස්සට පීඩාවක් නැතුව ඉන්න තැනක් ලැබිලා ජීවත් වෙනකොට පින්වත්නි ශරීරයට අර දුක් විඳපු එක්කලාට වැඩියෙමුත් ඒ සැප දැනෙනවා. දැන් එයාගේ ශරීරය හරි සවිමා. දැන් ටික කලක් යනකොට හැබැයි අර බාකිවනේ පරණ මේ පිනක් තියෙන්න ඕන කියලා අර වගේ දිලිඳු ජීවිතයක් ගත කරන්න දිලිඳු ජීවිතයක් ගත කරන්න පාපයක් තියෙන්න ඕනේ. ඒ අතරත මේ වගේ පැවිද්දට එන්න පිනක් තියෙන්න ඕනේ. පින්වත්නි පුදුමයි කියන්නේ. මේ ජීවිතේ උච්චාවචන වෙන එකක් නේ. පිනපව දෙකට හුවමාරු වෙන එකක් නේ. පින්නත් ඔබට මතකයි නේද? මා සිහිපත් කර දීලා තිනා මීට පෙර. රතයක ජීවිතේ සසරෙහි ගමන් යන කර්මය ඉන්ධනය රතයට සවිය දෙන සිත රිය දුරකි ඒ රිය නිති පැදන් යන ගමනේ නිමාවයි හිතකට නිවන් යන. දැන් මේ දරුවට පින සැඟවිලා තිබුණා පාපයක් ඉස්මතු වෙලා තිබුණා දිනුම් ජීවිතයක් ගත කළා. දැන් ආපහු පින ඉස්මතු වුණා පැවිදි ජීවිතයට මාරු වුණා. දැන් පැවිදි ජීවිතේ පවත්වාගෙන යනකොට මෙන්න ආපහු යම් කිසි අකුසලයක් බලපාලා. එහෙම නැත්නම් මාර බලවේගයක බලපෑම ඇවිල්ලා මේ දරුවට හිතෙනවා දායකයෝ ශ්‍රද්ධාවෙන් දෙනේ පරිභෝග කර කර ඉන්න එකේ මොකද්ද ප්‍රයෝජනේ? මං ගිහලා මගේ මායිත් ඇඳුම ඇඳගෙන අර මං කියපු දිරුණු රෙදි කැබැල් ඇදගෙන මම සිගමන් යදලා ජීවත් වෙනවා අපහු. සමහර වෙලාවට පින්නත් අර පුරුද්ද තියෙනවනේ. එහෙම හේකුත් මෙතෙන්ද බලපානවා. දැන් සමහරට අපි කියන්නේ කූඩැල්ල මෙට්ටේ තිබ්බට ඉන්න බෑ කියලා නේද? ඉතින් දැන් මේ දරුවා සිංගමන් යදලා ජීවත් වෙච්ච නිසා එයාට දැන් මේ සැප විපාක ලැබුණට ඒක එක දිගට භුක්ති විඳගෙන යන්න වාසනාව නැහැ. ආපහුව පරණ තැනටම යනවා. හුඟක් අය පින්නත් ඔබේ ජීවිතේත් අත්දකලා ඇතිනේ. කොච්චර සැප දෙන්න හැදුවත් අර භව පුරුද්ද කියලා හේකුත් එනවනේ. මේ භවයේ පුරුද්දයි භව පුරුද්දයි නිසා දුකටමයි ඇදිලා යන්නේ. දුකටමයි ඇදිලා යන්නේ. දැන් මේ දරුවට තායි දුකට ඇදිලා යන්න හිතෙනවා. එක අතකට අර පිනේ ශක්තියක් දැන් ටිකක් හීන වේගන යනවා ඇතිනේ. භුක්ති විඳින්න පින්වත්නි පින අවසන් වෙනවනේ. දැන් පින්නත් ඔබටත් අපි නිතර කියන්නේ අවුරුද්දකට සැරයක් ඔබගේ උපන්දිනය කියලා එකක් යදෙනවනේ. අවුරුද්දම පිනක් දහමක් කරගන්න බැරුණත් උපන්දිනේට හරි පිනක් දහමක් කරගන්න ඕනේ. මොකද උපන්දිනය කියලා කියන්නේ පිනකින් ලැබිච්ච ජීවිතයක් උරුම වෙලා මේ වෙනකන් ඒ පින භුක්ති විඳගෙන ආවා සැප විඳනනම් සැප තියෙනකොට ආයෙත් පිනක් කරන්න ඕන. මොකද සැප ලැබුණේ පින නිසා. භුක්ති විඳින්න පින ඉවර වෙනවා. ඉවර වෙන්න පින්වත්නි අපි පින එකතු කරගන්නවා. පහනක ආලෝකය තව වේලාවක් අවශ්‍ය නම් පහනේ තෙල් අඩු වෙන්න තෙල් දාන්න ඕනනේ. තිරයක් තියෙනවා නම් තිරේ අඩු වෙන්න තිරේ දාන්න ඕනනේ. ඒ වගේ තමන්ගේ පින අවසන් වෙනකොට පින එකතු කරගන්න ඕනේ. දැන් මේ රෙදි කැබැල්ල ළඟට යනවා මේ හාමුදුරුවෝ. ඊළඟ රෙදි කැල්ල අතටත් අරගෙන තමන්ටම අවවාද කරගන්නවා. කොහොමද අවවාද කරන්නේ? ලැජ්ජ නැති මිනිස්සයා, ලැජ්ජ නැති භික්ෂුව වෙන කාටවත් නෙමෙයි මේ. තමන්ටම අවවාද කරගන්නවා. හුඟක් වටිනවනේ පින්නත් මේක. අපි අනුන් අපට අවවාද කරන එකනේ නිතර අවවාදයේ සලකන්නේ. මට අවවාද කරගන්නවා නම් හැමදාම ජීවිතේ හැම මොහොතකම මේක මම පුහුණු වෙන්නටයි කියලා පින්නත් ඔබට මතක් කරනවා. සමහරට අපි හිතමු ඔබගේ නිතර හිත රිද්දන කෙනෙක් ඉන්නවා. ඔබත් මම මොකටද යට වෙන්නේ මමත් එකට එක කරන්නම් කියලා හිත රිද්දනවා. නෑ ඔබට අවවාද කරගන්න ඕනේ. කොහොමද? අපි මේවත් පුහුණු කරලා තියෙන්නේ. කළ දේ ඵල දේ. උන් කළ දේ උන්ට ඵල දේ. මං කළ දේ මට ඵල දේ. දැන් ඔබ කෙනෙකුට උදව් කරලා උපකාර කරලා අන්න දැන් ඔබට ඒ උපකාර ලබාපු එක්කෙනාගෙන්ම නම් පීඩාවක් එන්නේ. ඔබ කියනවා කණ්ඩ දුන්නු අත හපා කන සුනකයා කියලානේ. කණ්ඩ දුන්නු අත හපා කනවා කියලා. ඔව් එහෙම වෙන්න පුළුවන්. එයාගේ සුනකකම බලුකම නිසායි එහෙම කරන්නේ. ඔබත් එතෙන්ද වැටෙන්න ඕන නෑ. ඔබ එකට එක කරන්න යන්න ඕනෙත් නෑ. ඔබට හිත හදාගන්න ඔබට අවවාද කරගන්න ධර්මයේ තියෙනවා. ඔබ එක අතකින් හිතනවා කමක් නෑ. මම සසරදී එයා මට උපකාර කරන්න ඇති. මම ඒකට ප්‍රතිඋපකාර කළේ නෑ.
දැන් මෙවර මට ඒ ප්‍රති උපකාරය කරන්න සිද්ධ වුණා. එතකොට මගේ ණය ගෙවුණා. මගේ ණය ගෙවුණා. ඒ ණය ගෙවීමක් විතරක් සිද්ධ වෙච්ච නිසා මට හොඳක් අහන්න වෙනවා. වෙනුවට මට අහන්න සිද්ධ වුණේ නරකක්. ඒකට කමක් නැහැ කියලා. තමන්ගේ හිත මනවින්ම සකස් කරගන්න තමන්ට අවවාදයක් කරගන්න ඕනේ. අනිත් පැත්තෙන් මම මොකටද කවුරුවත් නිසා අකුසල් රැස් කරගන්නේ? මම අනුන් නිසා අකුසල් රැස් කරගන්න කෙනෙක් වෙන්නේ නැහැ. එයා කැමතිද එයා කරපුවාවේ. මම අකුසලයක් රැස් කරගෙන අපාගත වෙන්න නම් කීයටවත් හිතන්නේ නැහැ. ඔබ ඔබේ හිතටයි දැන් මේ අවවාදය ගන්න. වෙන කාගෙන්වත් නෙමෙයි. ධර්මයේ තුලින් මේ අවවාදය ගන්න. බුදුරජාණන් වහන්සේ ළඟ හිටියාක්ෂේ පින්වත්නි, පින්වත් ඔබ ඔබට අවවාද කරගන්න ඕනේ මේ ධම් කරුණු වර්ගන. ඒ වෙලාවට යම ශ්‍රීපත් කරගන්න බැරි නම් අඩු ගානේ මගේ කෝපේ නිවෙනකන් මගේ හිත ටිකක් නිවා ගන්නවා කියලා එකේ ඉඳලා 10ට ඉලක්කම් ගණන් කරන්නකෝ. එක පාට මෛත්‍රී වඩන්න බැයි නම් මම නම් එකට එක කරන්නේ නැහැ. මට වෛර කරන අයට මම මෛත්‍රී කරනවා කියලා එකවරම කරන්න බැරි වෙයි. නමුත් යම්කිසි උත්සාහයක දෙන්න බැරි කමක් නැහැ. දැන් මේ ස්වාමීන් වහන්සේ තමන්ටම අවවාද කරගන්න ලැජ්ජ නැති මිනිසයා. ලැජ්ජ නැති මිනිසයා. ඒ කියන්නේ මෙච්චර වටිනා ජීවිතයක් අතහැරලා ලාමක ලපටි දුක්බර ජීවිතයකට නැවත මාරු වෙන්න හදන එක්කෙනා තමන්ගේ හිතට අවවාද කරගන්න ඕනේ. දැන් හිතන්න ඔබ සැප දීලා හදාපු දූවරු පුතු. දැන් ඕන ටික කලක් යනකොට මේ කොහේ හරි යන්නේන ගමන් හම්බ වෙච්ච කීයටවත්ම ගැලපෙන්නේ නැති කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නවා. දැන් මව්පියෝ කියනවා පුතේ උඹ දුකටයි වැටෙන්නේ. ඔය විවාහය කරගත්තොත් උඹ දුකට වැටෙන්නේ, කරගන්න එපා. මේ අත්දැකීම් තියෙන හින්දායි කියන්නේ. පින්නත් ඉතින් රාගයෙන් රත් වුණාම රාග රත්තා නදක්කන්තිනේ. රාගයෙන් රත් වුණාම දකින්න බැරුව යනවා Tamanට වෙන්න යන විපත. නමුත් ඔබට එක දවසකට එක වාරයක් හරි දියණිවරුනි පුතණවරුනි ඔබට අවවාද කරගන්න පුළුවන් වුණා නම් නැත්නම් පුළුවන් වෙනවා නම් මතුමත්තරත් ඔහොම එහෙම සිතුවිලි ඇති වෙන්න පුළුවන්. දැන් අර විදිහේ මව්පේ එපා කෑදී තීරණ ගත්තු අය අද දුක් විඳිනවා නම් ඒගොල්ලෝ මේ බණ මතක් වෙයි. අනේ මට එදා මටම අවවාද කරගන්න පුළුවන් වුණා නම් මට මෙහෙම වෙන්නේ නැහැ. අපේ මව්පියොත් අපට අවවාද කළා. මට අවවාද කළා පුතේ උඹ ඕක කරගන්න එපා කිව්වා. නමුත් මගේ හිතුවක්කාරකමට මං කරගත්තා. අද මම මේ කටුක වේදනාව විඳින්නේ මව්පියෝ එපා කිව්ව දේ කරපු නිසා. දැන් ඔබ ජීවිතේ මොනියම්ම වරදක් හෝ ඔබ අතින් සිද්ධ වෙන්න එනවා නම් ඔබ ඒ වරද්ද කරන්න ඉස්සෙල්ලා හිතන්නේ මේ මම ලැජ්ජ නැති කෙනෙක් හැටියට වැඩ කරන්නේ නැහැ. දේව ධර්ම දෙකක් ලැජ්ජ බයි කියන දෙක. ඒ නිසා මම දේව ධර්මයට මුල් තැන දීලා කටයුතු කරන්න උත්සාහ කරනවා කියලා හිතට අවවාද කරගෙන ලැජ්ජ බය දෙක තමන්ගේ හිතෙන් ඉස්මතු කරගන්න. එතකොට බොහෝ ඔබට වරදින්න යන තැන් ඔබටම වැටහිලා ඔබ විසින්ම ඔබ වළක්වා ගන්නට පුළුවන්කම ලබා ගන්නවා. ඒක හරි වටිනවා. දැන් මේ හාමුදුරු කල්පනා කරනවා මම ලැජ්ජ නැති කෙනෙක් වෙන්නේ ඇයි? මෙවදු වටිනා වස්ත්‍ර අඳින මම ඒක අතෑරලා ආපහු මේ කබලයි මේ හොඳටම දිරාගේ රෙදි කැබැල්ලයි හැංගීලාගෙන ආයෙත් හිඟමනට යන්නේ ඇයි? දැන් ඉස්සෙල්ලා හිතුනේ ඒක හොඳයි කියලා. දැන් ආයෙ Tamanට අවවාද කරගන්නකොට වරද වගේ පේනවා. අන්න බලන්න. වජ්ජංච වජ්ජතෝ දිස්වා අවජ්ජංච අවජ්ජතෝ සම්මා දිට්ඨි සමාදානා සත්තා ගච්ඡanti සුග්ගති. කොච්චර වටිනවද? වරද ලෙස දකින්න එකේදා. නිවැරද්ද ලෙස දකින්න එක්කෙනා තමයිලු සම්මා දිට්ඨිය හදාගන්න එක කරා. සම්මා දිට්ඨිය හදාගත්තොත් කවදාවත් මෙලොව ජීවිතයේ දුගතියටපත් වෙන්නේ නැහැ. මරණයෙන් පස්සේ දුගතියටපත් වෙන්නේ නැහැ. තමන්ටම අවවාද කරගන්නවා. ඒ අරමුණ නැවත නැවතත් උන්වහන්සේ ඒ ගහගාව අර රෙදි කබල ගාව ඉඳගෙනම මෙනෙහි කරනවා. දැන් යම් දෙයක් ආධාර කරගෙන යම් කිසි භාවනාවක වගේ හිත මෙහෙවනවා නම් ඒකට කියන්නේ මොකද්ද පින්වත්නි? කමඨහන. දැන් උන්වහන්සේට අර තමන්ගේ රෙදි කැබැල්ලම කමඨහනක් වුණා. දැන් රෙදි කැබැල්ලම කමඨහනක් කරගත්තු අය කොච්චරවත් ඔබ දන්නවද නේද පින්වත්නි? චුල්ලපන්තක හඳුර මතක් වෙනවා ඇති. දැන් මේ හාමුදුරන්ටත් එහෙමයි. මේ රෙදි කැබැල්ලම තමයි උන්වහන්සේට කමඨහන උනේ. කවුරුවත් දීපු කමඨහනක් නෙමෙයි. එහෙනම් මේ කමඨහනට තව නමක් කියන්න. උන්වහන්සේත් ඒ උත්තරේ දෙනවා. උන්වහන්සේ රෙදි කැබැල්ල ගුරුවරයෙක් කරගත්තා. දැන් පින්නති ඔබට ජීවිතේ සිද්ධ වෙන බොහෝ දේවල් තමන්ගේ ගුරුවරයා කොට සලකගත්තොත් අවවාද කරගන්න වේවා
පින්නත් ඔබට අවවාදයක් ශී කරනකොට මගේ ගුරුවරයයි මේ කියන අවවාදයෙන් හෝ පිහිටලා ඉන්නට පුළුවන් නම් ඒකත් හරි වටිනවනේ. දැන් Tamanට අවවාද දීලා හිත තනසගෙන ආයෙත් අර රෙදි කඩ තීච්ච තරම තියලා විහාරයට ගියා. ආයෙත් දින කීපයක් යනකොට අර පාපී සිතුවිල්ලම ඉස්මතු වෙනවා. බෑ මං යනවා ආපහු. ආපහු අර කියාපු විදිහට රෙදි කබැල්ල ළඟට ගිහිල්ලා ආයෙත් අර විදිහට Tamanට අවවාද කරගෙන ඔන්න දැන් ආපහු උන්වහන්සේ ආරාමයට වෙනවා. දැන් අර වටේ ඉන්න යාළු හාමුදුරුවෝ ඉන්නවනේ සබ්‍රාහ්මචාරීන් වහන්සේලා. උන්වහන්සේලා කොහෙද යන්නේ? සතියකට සැරයක් විතර කොහෙද ඔය ගිහිල්ලා එන්නේ? මම මේ ගුරුවරයා දකින්න යනවා. දැන් බලන්න අවබෝධය කියන එක පහළ වෙනකොට මම කිව්වේ ගුරුවරයා දකින්න යනවා. දැන් රෙදි කැබැල දකින්න මේ යන්නේ. අනිත් ස්වාමීන් වහන්සේලාට කියන්නේ ගුරුවරයා දකින්න යනවා. කොච්චරද ඒකට ගැඹුරු අවබෝධයක් තියෙනවද කියලා බලන්න මේ පුංචි දරුවට දැන් පැවිදි වෙලා. උන්වහන්සේ මේ විදිහට ගිහින් එතන භාවනා කරලා මමත්වයේ කඩා ගන්න පුළුවන් වුණා. උන්වහන්සේ රහත් බවට පත් වුණා. දැන් මේ උන්වහන්සේ පත්වන මේ తত্ত্বය දැක්කනේ කල් වෙලා ඇතු ආනන්ද බාහිමියන් වහන්සේ. බුදුරජාණන් වහන්සේත් මේක දිවසින් බලා වදාලා. දැන් ටික දවසක් බලා ඉන්න වික්ෂුන් වහන්සේලා දැන් සතියක් දෙකක් මාසයක් හමාරක් ගෙවුණා. කොහෙවත් යන පාටක් නැහැ. ඉස්සර සතියෙන් සතිය යනවා. දැන් ඒ හැමතුරු අහනවා මේ දැන් ඇයි ආචාර්යයන් වහන්සේ වෙත යන්නේ නැද්ද? දැන් ඔබ වහන්සේගේ මේ කාලේ නම් ගෙවිලා ගියා. හැබැයි එළියට ගිහින් ගුරුවරයා බලන්න යන කාලේ. අර හැමතුරු හිතාගෙන ඉන්නේ ඇත්තටම ගුරුවරයා බලන්න යනවා කියලා. එවත්නි මම ගුරුවරයා බලන්න ගියේ ගුරුවරයාට ඇලීම් ඇති විටමයි. බලන්න හරි ලස්සන අදහසක් නේද? ගුරුවරයාට ඇලීම් ඇති විටමයි මං ගියේ. දැන් මගේ සංසර්ගයේ සිඳ ඇත්තෙමි. ඒ කියන්නේ රෙදි කැබැල්ලත් එක්ක හිතේ තිබිච්ච ආශ්‍රය දැන් සිඳගත්තා. දැන් මේ මොකක් ගැනද කියන්නේ? රහත්භාවය ගැනයි කියන්නේ. මේ ලෝකයේ තියෙන ලෝක ධර්මයන් පිළිබඳව ආශ්‍රය හිතේ තියෙන තාක්කල් අපිට මේ සතරින් අත් මිදෙන්න බෑ. දැන් මේ ආශ්‍රය අත්හැරියා. ආශ්‍රය අත්හැරියා. මොකද ආශ්‍රය තියෙන තාක්කල් ආශ්‍රව මතුවෙනවා. කාම ආශ්‍රව භව ආශ්‍රව දෙක ඉස්මතු වෙනවා. මොකද හේතුව හිතේ ditthi ආශ්‍රවත් අවිද්‍යා ආශ්‍රවත් දෙක තියෙන හින්දා. එතකොට ditthi ආශ්‍රවයත් අවිද්‍යා ආශ්‍රවයත් යම් හිතකින් ධර්මාවබෝධයෙන් බැහැරවන්නේද ඒ බැහැරවන సంతානය තුල කාම ආශ්‍රවේ වේවා භව ආශ්‍රවේ වේවා ඒ කියන්නේ භවයේ ගමන් කිරීම වේවා භවයට ඇලීම වේවා මුළුමනින් දුර වෙනවා. දැන් අර ස්වාමීන් වහන්සේලා මොකද්ද කිව්වේ? මම ගුරුවරයා කෙරෙහි ඇලීම් ඇති විට මෙහි ගියා. දැන් මගේ ඇලීමක් නැහැ ගුරුවරයා වෙත. ඒ නිසා මම යන්නේ නැහැ දැන්. දැන් මේක භික්ෂුන් වහන්සේලාට හරි ප්‍රහෙලිකාවක්. උන්වහන්සේලා පිලෝතික හාමුදුරුවන්ගේ මේ කතාව අහගෙන ඉඳලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ පිලෝතික කියන හාමුදුරුවෝ මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. උන්වහන්සේ ගැන අපි ලොකු අධීක්ෂණයකදී හිටියා සෑහෙන කාලයක්. පැවිදි වෙච්ච මුල් කාලේ ටික දවසක් හිටියා. ආපහු සතියකට සැරයක් විතර යනවා කොහෙද? ආයෙත් මෙහෙම යනවා. අපි ඇහුවම කොහෙද යන්නේ කියලා ගුරුවරයා බලන්න යනවා කියනවා. ආයෙ ටික කලක් දැන් මේ මෑත යුගයේ නම් යන්නේ නැහැ කොහෙවත්. ඇයි කියලා ඇහුවම කියනවා ගුරුවරයාගේ ආශ්‍රය අතහැරියා. මොකද්ද බුදුහාමුදුරනේ මෙහෙම දහමක් ඔබ වහන්සේ විස්තර කරන්නේ මෙහෙම ප්‍රකාශනයක් කරන්න පිලෝතික හාමුදුරුවෝ කුමක් නිසාද කියලා අහනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අර මම ඔබට දේශනා කළ ගාථාව. කෙටියෙන් කිව්වොත් මේ ගාථාවේ අර්ථය කසපහර වළක්වන උතුම් අශ්වයෙක්. ඒ කියන්නේ දැන් පින්නත් ඔබ අශ්වධම්ම සාරථි සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් ඉගෙනගෙන තියෙනවා. මම මීට පෙර දේශනාවක සිහිපත් කළා තියෙනවා. අශ්වය দমনය කරන්න මුල්ම කාලේ කෙවිටි සම් දෙනවා. කෙවිටි සංඥා දෙනවා. දැන් අශ්වයා එතකොට වඩාත් ඉක්මන් වෙනවා. අශ්වයා Tamanට ඕන කරන කටයුත්තට මෙහෙව ගන්න පුහුණු කරන්න නම් අශ්වයාට කෙවිටෙන් සංඥා කරනවා. කෙවිටි සම් දෙනවා කියන්නේ ඒකයි. සමහරට කෙවිටෙන් දඬුවම් දෙනවා. ඒ කියන්නේ ගහනවා. සමහර වෙලාවට ලොම් අතරේ කෙවිටි යවනකොට උන් දැනගන්නවා. සමහරට අශ්වයා හුඟක් দমনය වුණාට පස්සේ අශ්වයා අර කෝටුව දැක්ක ගමන් අශ්වාරෝහකයා මොකද්ද කියන්නේ කියන එක වහා වටහා ගන්නවා. ආජානීය අශ්වය කියලා අපි කියනවනේ අය. එතකොට යම්කිසි අශ්වයෙක් මුල්ම කාලේ හුරු වෙනකොට කසයෙන් තැලුම් කෑහම ඒ අශ්වයාට හරි ලැජ්ජයි. ඒ භද්‍රාණී අශ්වය නැත්නම් ආජානීය අශ්වයා මට මේක වටහා ගන්න බැරි වෙච්ච නිසායි මම ගුටි කෑවේ. දැන් පින්වත්නි අපිට මේ ගාථාවෙන් ගන්න තියෙන අදහස් දැන් අපිට කොයිතරම්
කෙවිට්ටෙන් පහර වැදිලා ඇද්ද? ලෝකේ නම් වූ කෙවිට්ටෙන් අපි ජීවිතයට අප්‍රමාණ පහර වැදිලා ඇතිනේ. දැන් ඔබ හොඳයි සැපයි මමයි මගේයි කියලා ආදරෙන් අල්ලාගත්තු දේවල් වලින් ඔබ කොච්චර මේ වෙනකොට බැට කාලා ඇද්ද? මේ සසරට වැටිච්ච දා ඉඳලත් අපි අර ආශ්‍රයසේව පහර කනවා තමයි. සමහරට අතීත සංසාරේව මතක නැහැ කියමු අපි. මේ ජීවිතේ අපිට කොච්චර අත්දැකීම් තියෙනවද? මේ ජීවිතේ අපිට ගොඩක් අත්දැකීම් තියෙනවා. අපි හරි කියලා හිතාගෙන කළ දේවල්, හොඳයි කියලා හිතාගෙන කළ දේවල්, සැපයි කියලා හිතාගෙන කළ දේවල් අද අපට කොච්චර ජීවිතේට දුක් පීඩා ලං කරලා තියෙනවද? අපි මේ ගාථාවෙන් ආදර්ශයක් ගන්න ඕනේ. අපිට මේ ලැබිච්ච කස පහරවල්, එහෙම නැත්නම් අපිට මේ ලැබිච්ච කෝටු පහරවල්, එහෙම නැත්නම් අපිට මේ ලැබිච්ච දුක් පීඩා අපට ජීවිතේ වරද්දගත්ත නිසා නැත්නම් නොමනා ආශ්‍රය නිසා ජීවිතය වරද්දගෙන යමෙක් ජීවිතේ තැවෙනවා නම් අද සමහරට අපි හිතමු මත්ද්‍රව්‍ය වලට මත් කුඩු වලට විතරක් නෙමෙයි දැන් අලුත්ම ක්‍රමය මේ දුරකථනයේ ගේම් වල ළමයි යාළුවන්ගෙන් ඉගෙනගෙන නැත්නම් මව්පියෝම සමහරලාට ඉගෙන ගන්න දරුවා නේද කියලා දුරකථනයක් දෙනවා. එතකොට ඒ දුරකථනයේ තියෙන විවිධ ගේම් සෙල්ලම් වලට ගිහිල්ලා මේ මම දැක්ක පහුගිය දවසක ප්‍රවෘත්ති වලට පෙන්වන අවුරුදු 12යි පුතා විශාල ප්‍රමාණයක් ඒකට ගත්ත කාඩ් තියෙනවා ගේ පුරා විසිරිලා ගෙලවලලාගෙන මරණයටපත් වෙලා. අන්න බලන්න ජීවිතයක් නොමගට හැරුණාට පස්සේ සුමගට හරවන එක එච්චර ලේසි නෑ. එහෙනම් දැන් අද වෙනකොට මම අර කිව්වාගේ මත්ද්‍රව්‍ය වලට නැඹුරු වෙලා මත් පැනට මත් කුඩු වලට කොයියම්ම දෙයකට හො නැඹුරු වෙලා එයින් හිත ගලව ගන්නට බැරිව ඒ කසපහර නිසාම නැවත නැවතත් පීඩාවටපත් වෙලා පරිහානියටපත් වෙලා ගෙවල් දොරවල් පිරිහිලා භාග වෙලාවට දරුවෝ මේ තත්ත්වයට පෙළඹුණාම අම්මා තාත්තටත් පහර දෙනවා. සියලු දේපල හොරා ගන්නවා. එතකොට සල්ලි නැතුව ගියොත් හොරකම් කරන්න මංකොල්ලකම් කාරකම් කරන්න පුරුදු වෙනවා. බලන්න යම් දවසක එයාට පුනරුත්ථාපන කඳවුරක පුනරුත්ථාපනය වෙන්න සිදු වෙලා පුනරුත්ථාපනය වෙලා ඉවරනොත් තේරෙනවා අනේ මම කොච්චර ජීවිතේ හැමෝටම පීඩා දීලා මම මටත් පීඩා දෙන කෙනෙක් උනේ, පීඩා ගත්තු කෙනෙක් උනේ, පීඩා විඳ කෙනෙක් උනේ. මම මූල් පියවරේදී මේ ටික අඳුර ගන්න බැරි වෙච්ච නිසා. කමක් නැහැ. ප්‍රමාද වෙලා හරි භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ ප්‍රමාද වෙලා හරි කෙනෙකුට තමන්ගේ වරද තේරෙනවා නම් එයින් ගොඩ එන්න කල්පනාව තියෙනවා නම් ඒ වැදගත්ම වෙන්නේ කල්පනාව. නොඑක ආකාර බේත් හේජ්ජා තියෙන මේ හුඟ දෙනෙක් අපෙන් අහනවා. අපේ හාමුදුරනේ මේ අපේ මහත්තයා මත් වතුරට යවු වෙලා. ඉතින් බොහොම තදට මේ වෙලා එහෙම මොකක් හරි ඒකට බේතක් හේතක් හරි දෙයක් තියෙනවද නැත්නම් පිරිතම් මොකවත් තියෙනවද? මම කියන මොකවත්ම නැහැ. එකම එක දෙයයි තියෙන්නේ. වරදට පෙළඹුණේ හිතනම් වරදින් මුදව ගන්නත් ඕන තමන්ගේ හිතින්මයි. ඒකේ හිත අද විශ්වාසයක් ඇති කරගන්න. ඒක ඊට වැදගත්. යමෙකුට පුළුවන් නම් තමන්ගේ හිතටම අවවාද කරගෙන අර මම මේ පිලෝතික හාමුදුරුව ගැන කිව්වාගේ තමන්ගේ හිතටම අවවාද කරගෙන නෑ. මට මේකට වැටෙන්නත් මුල්ුනේ හිත. මම මේකෙන් ගැලවෙනවා නම් ගැලව ගන්නෙත් මගේ හිත. මුල් පියවරේදී දැන් ගතට යම්කිසි අභ්‍යාසයක් මේක වෙලා තියෙන නිසා මේක ගලව ගන්න හදනකොට ගතේ අමාරුකම් ක්ලාන්ත ගති ගත වේලුන ගතියයි. ඒක ටික දවසයි එහෙම තියෙන්නේ පින්වත්නි. ආපහු කය සාමාන්‍ය මට්ටමට එනවා. ඒත් හැබැයි ඉවසීම හුරු කරගන්න ඕනේ. ඉවසීම හුරු කරගන්න ඕනේ. දැන් ඔය සබ්බාසව සූත්‍රයේ තියෙනවා අදිවාසණයෙන් පහ කළ යුතු ආශ්‍රව ධර්ම කියලා જાතියක්. අදිවාසණ කියන්නේ ඉවසනවා. දැන් අපි භාග්‍යතුන් වහන්සේට සම්බුද්ධ පූජා පවත්වනකොට අදිවාසේතු සම්බුද්ධෝ කියන්නේ යමක් යම් කාලයක් තදින් ඉවස ගන්න පුළුවන් නම් ඔබට ඕනෑම කායික අපහසුාවක් ඕනෑම මානසික අපහසුාවක් දරා ගන්න බැරි නෑ. මනුෂ්‍යයා කියලා කියන්නේ අපහසුකම් දරා ගන්න පුළුවන්. දැන් භාග්‍යතුන් වහන්සේ අර රැස්වෙන ස්වාමීන් වහන්සේලාගේ සැකයට දුරු කරමින් සිහිපත් කරන්නේ කසයෙන් තලන ලද උතුම් අස්සේ හොඳ වීරියකින් කටයුතු කරනවාද? එයා සසර කලකිරීම ඇති කර ගන්නවාද? ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, වීරියෙන්, සමාධියෙන්, විදර්ශනා ප්‍රඥාවෙන් සම්පූර්ණ වූ විද්‍යාචරණ ඇතිව සිහියෙන් යුතුව කටයුතු කරනවා නම් එයා මේ සංසාරයෙන් ඈතර වෙනවා. අන්න හොඳට ධම්මානුස්සතිය ජීවිතය තුළින් දකින්න හොඳ කරුණු කීපයක්. ඒ කරුණු ටික කෙරෙහි තා කෙටි වෙලාවකින් අපි අවධානය යොමු කරගන්න බලමු. දැන් පින්නත් ඔබට ඒ කාරණා ටික විස්තර කරන්නට පෙර මම මෙහෙම කවියකිමුත් කියන්න කැමති අර පළවෙනි සිද්ධිය. ඒ කියන්නේ අශ්වයා කසපහර වළක්වා ගන්නට නැවත නැවත
වීරිය කරන්න යම්සේ දෙබඳු ආකාරයෙන් වීරිය කරන්න කියලා නේ ගාථාවේ අර්ථය. ඒක අපිට මෙහෙම පොඩි කවියකට නගන්න පුළුවන්. බුදුහාමුදුර අවවාදයක් කරනවා. ලද කස පහර මත පසු නොබාලා දුවන අසෙකුමෙන් වන්න නිතිවීරිය කරන සසරෙහි කලකිරි නිවනට හිත වඩන ශ්‍රාවකයෙකු වන්න මතුගුණ දම් රකින මොනවද ඒ ගුණ දම්? ශ්‍රද්ධා සීල වැරවැයම සමාධිය වඩවනු නගනු විදසුන වෙත සමාධිය විඤ්ඤාචරණ ගුණ වඩවන සමාධිය වියතෙක් වන්න නිතේ සිහි කර සමාධිය. අපි දැන් අප තුළ දියුණු කරගත යුතු නිතර සිහියෙන් මානසිකාර කළ යුතු ධර්ම කරුණු කීපයක්. ජීවිතයේ දුක දැනුණා නම් ලෝකයේ අෂ්ටලෝක ධර්මයේ නම් කෙවිටින් අප පහර ලබාපු අය නම් එහෙම නැත්නම් සසර දුක වටහාගත්තු කෙනෙක් නම් ඒ දුකින් අත්මිඳීමට වීරිය වඩන ගමනේදී පුහුණු කරගත යුතු විශේෂ කරුණු කීපයක් මේකේ කියවෙනවා. බලන්න පින්නත් ඔබ ළඟ ඒක තියෙනවද කියලා. සද්ධාය. ශ්‍රද්ධාවෙන් තුනුරුවන් ගුණ සලකාගෙන විශ්වාස කරනවා නම් මට තුනුරුවන්ගේ සරණ පිහිට ඒකාන්තයෙන් ලැබෙනවා. මගේ ජීවිතයට පිහිට තුනුරුවන්ගේ සරණයි පිහිටයි පමණයි කියලා. අනේ ඇදහිල්ල අපි මේ වචනේ දෙන්න පාවිච්චි කරාට කමන්නේ. එතකොට තවත් ආකාරයකින් කියනවනම් ශ්‍රද්ධාව තවදුරටත් තෝරනවා කුසල් රැස් කිරීමට නිරතුරුවම හෝ විටින් විට තමන්ගේ හිතේ බලපැවැත්වෙන පැහැදීමක් තියෙනවා නම් අන්න ඒකත් ධම්මානුස්සති භාවනාව. දැන් පින්නත් ඔබ බුදුගුණ භාවනාවක නිරත වෙන කෙනෙක් නම් ඔබට හැම වෙලාවෙම බුදුගුණ මෙනෙහි වෙනවා නම් බොහෝ ලෞකික උවදුරුලුන් වුණත් අත්මිදෙන්න පුළුවන්. දැන් ඔබට මතකයි අර පුංචි දරුවෙක් නිකන් අභ්‍යාසයක් විතරක් කළා මානසිකාරයක්ම නෙමෙයි භාවනාවක්ම නෙමෙයි නමෝ බුද්ධාය කියන පුංචි වචනේ. ඒතර බලන්න යක්ෂ උවදුරින් අත්මිදෙන්න ඒ දරුවට පුළුවන් වුණානේ පුංචි නමෝ බුද්ධාය කියන වාක්‍යය. ඒක එක්තරා ක්‍රමයකට ආධාරයක් හැටියට පරිහරණය වුණා. අනිත් පැත්තෙන් බොහොම ශ්‍රද්ධාවෙන් ප්‍රීතියෙන් මානසිකාර කළා. එතකොට පින්වත් ඔබේ ජීවිතේට වරින් වර බුදුගුණ මානසිකාර වෙනවා නම් අන්න ශ්‍රද්ධාවේ උතුම් ප්‍රතිලාභය ලැබපු කෙනෙක්. ඕනම දෙයක් දිහා බලනකොට අපි හිතමු ලොකු දැක්මක් නෙමෙයි මල ගෙදරකට ගියා කියලා අපි හිතමු. අනේ අනිච්චං ලොකු බණපදයක් නෙමෙයි. අපි පුළුවන් තැනින් සරල තැනින් තේරුම් ගමු. හැමෝටම කරන්න පුළුවන් දෙයක් අපි කතා කරමු. අනේ අනිච්චං කියනවා නම් සමහර කෙනෙක් කියනවා අනිත්‍ය සංසාරේ. මුළු සංසාරේම අනිත්‍ය එකක්. ගැඹුරු දර්ශනයක් තියෙන වචනේ අපේ ගම්බ ධම්මා කෙනෙක් කියන විදිහයි මම මේ ඉදිරිපත් කළේ. අනේ අනිත්‍යං අනිත්‍යං සංසාරේ. ওই විදිහට කියනවා නම් ඒකත් ශ්‍රද්ධාවේ ප්‍රතිලාභය වැඩි දියුණු කරගන්න හේතු වෙන අවස්ථාවක්. තව නොඑක ආකාරයෙන් දවසකට අපි වාර කීපයක් අපිට මුණ ගැහෙන්නන් එක්ක ඔයාට තෙරුවන් සරණයි බුදු සරණයි පිටුම දැන් මේ කාලේ හැමෝම අතේම දුරකථනයක් තියෙනවා. දුරකථනේ අතට ගන්න ඕනේ. කැමති හලෝ කියන්න ඕන. කාට දුරකථනෙන් කතා කළත් තෙරුවන් සරණයි මේ අහවලා ඉන්නවද කියලා අහුවොත් හරි වටිනවා. දුරකථනය ආපහු තියෙනකොටත් තෙරුවන් සරණයි කියලා කියන්න පුළුවන් නම් හරි වටිනවා. ඒ පින්නත් නිතරම මානසිකාර වෙන එකක් නේ. එතකොට නිරතුරුව යම් කිසි කෙනෙක් මේ සිතුවිල්ල හිතේ දරාගෙන තියෙනවා නම් අන්න විටින් විට හෝ නිතර හෝ බලපෑතර පැහැදීමට ශ්‍රද්ධාව කියනවා. බුදුහාමුදුරුවෝ ශ්‍රද්ධාව මේ පළවෙනි ලක්ෂණයනේ පින්වත්නි. ධර්මානුස්සතියෙහි යෙදෙන කෙනෙකුගේ හිත තුළ තියෙන වැදගත් ලක්ෂණයක් මේ කියන්නේ පළවෙනි ලක්ෂණය. ඒ ශ්‍රද්ධාව හරියට සක්විති රජුරුවන්ගේ දිය පහදවන මණිකක් වගේ. සක්විති රජුරුව ගාව තිබ්බයි කියනවා මණික් ගල. ඒකට කියන්නේ උදක පසාද මාණික්කිය. ඕනම බොරදියකට අර මණික දැම්මොත් ඒ බොරදිය පෑදුරු දියක් බවට පත් කරන්න පුළුවන් නිල් කැටේ වගේ වතුර. මේ දැන් හොඳටම මඩ වෙලා බොර වෙලා නිල් කැටේ වගේ වතුර. පින්නත් ඔබ දන්නවද ශක්‍ර දෙවියන්ටත් එහෙම තිබුණා. දවසක් භාග්‍යතුන් වහන්සේ ගමනක් වඩින ගමන් උන්වහන්සේට දිය නාන්න ඕන වෙනවා. පැන්සන් හැන්නට.
අනද හාමුදුරන්ට කියන නානසාටිකය ගේන්නකෝ. ස්වාමිනී පැම්පහසු වෙන්නද? ඔව් ආනන්ද. පැම්පහසු වෙන්න බෑ ස්වාමිනී. මේ බලන්නකෝ මේ වතුර ඔක්කොම සත්තු ගිහිල්ලා මඩ වෙලා වැහැලා ඔක්කො වටේ තියෙන බොර ඇවිල්ලා බොරම බොර පාටයි වතුර. හරි අපිරිසුදුයි. නෑ නෑ ගන්නකෝ ආනන්ද. නානසාටිකය. එතකොට අර සක්දෙවියෝ ගාව වේවා සක්විති රජුරෝ ගාව වේවා මැණික් ගලක් දෙතිබුණේ. භාග්‍යවතුන් වහන්සේ මේ සූදානම කරනකොට ඒ සක්‍ර දෙවියෝ අර බොරදියට අර මැණික් ගල භාග්‍යවතුන් වහන්සේට නොපෙනෙන්න ඇතුළු කරනවා. උදක ප්‍රසාද මාණික්කේ. එතකොට ජලයේ පාදේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨානෙනුත් ඒක කරන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨානෙනුත් ඒක කරන්න පුළුවන්. ලෝකෙන් පින්නත් ඔබන මතකයි මේ පිරිනිවන් පෑමට වඩින ගමනේදී කුකුත්තා නදිය ළඟදී පිපාසිතෝස්මි ආනන්ද. ආනන්ද හරියට පිපාසයි මට. පිපාසයේ ගිලන් බවක් නෙපින්නත්. හරියට ගිලන් බවින් පිපාස වෙලා ඉන්නේ මම. නැත්නම් පිපාසයෙන් ගිලන් වෙලා ඉන්නේ ආනන්ද. වතුර ටිකක් ගේනවාද? එතකොට ගිහින් බැලුවම කුකුත්තා නදියේ ඔක්කොම දියේ හිඳිලා. අශ්වය ගිය එතර මෙතර ගිහිල්ලා තියෙනවා ගගමැද. ඒ යනකොට ඒගොල්ලන්ගේ කුහර වලට පොඩි පොඩි වලවල් හැරෙනවනේ. ඒ වලවල් වල විතරක් වතුර තියෙනවා. ඒවත් හරි අපිරිසුදුයි. අනේ ස්වාමීනි මෙතන තව ටිකක් ඉදිරියට යන්. මේ හරිය වතුර ඇත්තෙත් නැහැ තියෙන්නේ තස් කුහර වල ඉතුරු වෙච්ච වතුර ටිකක් විතරයි. නෑ නෑ යන්නකෝ ඔබ වහන්සේ යන්න. ගොටුවක් අරගෙන ගිහින් එකෙන් පෑන් ටිකක් ගේන්න. ඉතින් දිය පෑදුනා කියනවනේ. පින්නත් ඒ වගේ දැන් ඔබේ පින ගැනත් කියන්න ඕනේ. දැන් අපි මේ කාලේ කටින මහ පිංකම් කරන කාලේ. දැන් අපිට ඉදිරියට උදාපත් වෙන්නේ කටින පිංකම් කාලේ. කටින පිංකම කියන්නේ හරියට උදක ප්‍රසාද මාණික්කය වගේ. මොකද දැන් ජීවිතේ පවතින නොඑක ආකාර දුක් කරදර ග්‍රහාපල නක්ෂත්‍ර දෝෂ අතීත සංසාරයේ දැන නොදැන සිදුණු අකුසල කර්ම විපාක මේ ජීවිතයේදී සිදුණු නොඑක ආකාර ඇබැද්දී අකුසල කර්ම ආදී නිසා ඔබ ළඟ යම්කිසි ලාමක වාපී ධර්මයන් සිද්ධ වුණා නම් ඒවා සෝදා හරින්නට ඒ බොර නැති කරන්නට කටින පිංකම නම් උදක ප්‍රසාද මාණික්කය හරිම ප්‍රයෝජනයි. හරිම ප්‍රයෝජනයි. දැන් ඉඳලා දැන් තව දවස් 3කින් 20 වෙනිදාට පසළොස්වක පෝය එදාට පින්නත් ඔබ අදිෂ්ඨාන කරන්න ඕනේ. පුළුවන් උපරිම ප්‍රමාණයක් අපේ වෙහෙර විහාර වලට වටේ තියෙන වෙහෙර විහාර වලට තමන්ගේ දායකත්වයේ තපයන්. යමක් භෞතික වශයෙන් හෝ මුදල් මේ වශයෙන් පූජා කරන්න බැරි වුණා නම් ඔබ අඩු ගානේ පෙරහැරට ගිහිල්ලා වැඩමවගෙන යන කොඩියක් අරගෙන ගිහිල්ලා හරි දායක වෙන්න. ඒකත් එක පිනක්. ඒකත් එක පිනක්. කොහොම හරි සහසම්බන්ධ වෙන්න බලන්න. අනුන් එකට මත ගහනවට වඩා හොඳ තමන් යම් කිසි දායකත්වයක් තමන් යම් කිසි කැපවීමක් කරන එක. ඒ සඳහා පින්නත් ඔබ මේ සංචරණ සීමාදී නොයෙක් කාරණා තියෙන කාලේ වුණත් ගම්බද ඉන්න සම්බුදු පිරිස මේ පසළොස්වක පෝයට ස්වාමීන් වහන්සේලා එක්ක කතා කරලවත් එන්න ගිහිල්ලා කටයුතු කරගන්නේ කොහොමද අපේ හාමුදුරනේ මම මොකද්ද කරන්න ඕන අපේ හාමුදුරනේ කියලා අහන්න තරමට පින්නත් ඔබ නම්මින්ශීලී වෙන්න ඕන. හිතින් අදිෂ්ඨානයකුත් කරන්න ඕන. ඒකත් මේ වෙලාවේ මතක් කරනවා. විශේෂයෙන් මේ පූජා භූමියට පැමිණෙන පින්නතුල්ලා ගැනත් මතක් කරන්නට ඕන. පසළොස්වක පොහොය දවසේ අපි සිල් සමාදන් වෙන වැඩසටහන කරන්න විදියක් නැහැ. මොකද 31 වෙනිදා වෙනතුරු පිරිස් රැස් කිරීමෙන් වළකින්නටයි කියන රජයේ නිවේදනය අපි ඒවටත් එකතු වෙන්න ඕනනේ. ඒ නිසා උදේ 9ට පොහොය දවසේ මේ සුදර්ශන ධර්මනිකේතනයේ මෙවර කටින පිංකමට අපේ net fm ගුවන්විදුලි හරහා කරපු ආරාධනාවල් බාර අරගෙන අපට දායකත්වය සපයන්න කැමැත්ත පළ කළ දායක දායිකාවෝ ඉන්නවා. ඒ වගේම හැමදාමත් මේ පුදබි මහා දායකත්වයෙන් ක්‍රියාත්මක වන සියලු දායක දායිකාවෙනි ඔබටත් ඊටා කෙටි වෙලාවක 9ට පැමිණිලා 10 විතරනකොට ඒ පිළිබඳව සාකච්ඡා කරලා කටින මහ පිංකම සිද්ධ කරන ආකාරය පිළිබඳව අවසානය දකින්න පුළුවන්. ඒකත් මේ කාරණේ මතක් වෙච්ච වෙලාවේ විශේෂයෙන් සිහිපත් කරනවා. ඉතින් දැන් සක්විති රජුරන් ඉදියේ පහදන මණිකක් වගේ කිව්වා මේ ශ්‍රද්ධාව. ඒ කියන්නේ හිතේ පැහැදීම ඇති වෙනවා කියන එකනේ පින්නත් නේ. ඒතර අපට අපේ මේ ඉදිරි කාල සීමාව තුළ ශ්‍රද්ධාව නැති ඇත්තන්ගේ පැහැදීම නැති ඇත්තන්ගේ පැහැදීම ඇති කරන්න කටයුතු කරනවා නේද පින්වත්නි මොනවා හරි දෙයක්. අපි මෙහෙම හිතමු. ඔබ මල් වට්ටියක් අරගෙන යනවා පෙරහැරේ. කවදාවත් පන්සලට ගියේ නැති මිනිස්සු ඉන්නවා. කටන පිංකම් කරි භාග වලට ගරහ ඉන්න මිනිස්සු ඉන්නවා. එහෙම නැත්නම් එහෙම පිනක් දහමක් කරන්න තරම් හිතක් පහළ වෙච්ච නැති අය ඉන්නවා. අරගෙන යන්න අර මල් වට්ටිය ළඟට. මල් වට්ටිය ළඟට අරගෙන යන්න. මේකට අත ගහන්න කියලා අත ගස්සගෙන එන්න. පොඩියට පැහැදීම ඇති කරන්න පුළුවන්. පැහැදීම නැත්තත් පොඩි පිනක් හරි උපදිනවමයි පින්වත්නි.
කුඩා ගැඹුරු නැති දිය උල්පත මුලදී හඬා බසින ගංගාවක් වෙයි යගදිනේ. ඒ නිසා පුංචි පුංචි දෙයින් අපි පටන් ගමු. ඒතර අපිට පුළුවන්කම ලැබෙයි යම් කිසි අසද්ධාවන්තයෙක් ශ්‍රද්ධාවට හරවන්න. ඒක අත්‍යවශ්‍යයි. බුදුහරු භික්ෂුන් වහන්සේලාට වදාලේ අපසන්නානං වා පසාදාය. පසන්නානං වා බියෝ භවය. අපි ශ්‍රද්ධාව ගැන බොහෝ දේවල් කියලා තියෙනවා. නමුත් මේ කාලෙට දැන් අදාද සක්‍රිය කරන්න පුළුවන් කාරණේකුත් එක්කයි මේ මතක් කරන්නේ. මුලින් බණ ඇහුවේ නැති ඔබේ දරුවෝ ඔබේ ස්වාමියා ඔබේ බිරිඳ භාග වෙලාවට ඔබ මේ ගුවන් විදුලියෙන් නිතර බණ අහනවා ඇහිලා මුලදී ඒකට එරෙහිව භාගවලට ගුවන් විදුලියත් වහපු සමහර අය දැන් එදා ගුවන් විදුලිය වහපු අය තමයි ගුවන් විදුලිය විවෘත කළ බණ අහන්න එන්නේයි කියලා ආරාධනා කරන්නේ. අර බාට ශ්‍රද්ධාව කියන එක වඩවන්න පුළුවන් එකක් පින්නත්. එයා කිසි ශ්‍රද්ධාවක් නැහැ කියලා අතාරින්න එපා. පුළුවන් තරමට වීරිය කරමු. සමහරට ඔබ මොනවා හරි අපි හිතමු ව්‍යංජනයක් හදාගත්තා කියලා. මහත්තයා පන්සල් යන්නේ නැහැ ශ්‍රද්ධාවන්ත නැහැ. එයා නගරයට යන්න හදනවා. එතකොට යාර කියනවා මට පොඩි උදව්වක් කරනවද? ගෙදරට හැබැයි හරි හොඳයි පින් දහන්න නොකලද? මොකද්ද? මේ යන ගමන් පන්සලට මේ ව්‍යංජනේ දීගෙන යනවද? ආම්දුරන් මේ ව්‍යංජනේ හැදුවේ අසනීපන් නිසා. දැන් ඒක කැමැත්තෙන් අරගෙන යනවා නම් ඉක්මනින් හාමුදුරන්ට දුරකථන පණිවිඩය දීලා කියනවා හාමුදුරනේ අපේ මිනිස්සයා එනවා. පොඩ්ඩක් වචන දෙකක් කතා කරන්න ඈ. එහෙම පුළුවන් වුණොත් මට කඩ ලොකු උදව්වක් අපේ හාමුදුරුවට. දැන් හාමුදුරට කියලා තියෙන්නේ හාමුදුරුවෝ කියන්නේ නෝනා කතා කරලා මෙහෙම කිව්වා කියලා. දැන් ආදරෙන් කතා කරනවා. මහත්තයා කොහමද? ව්‍යංජනයක් අරගෙන ආව නේද? බොහොම හොඳයි. අනේ බොහොමද කොහෙද යන්නේ? අතිරේක තොරතුරු ටිකක් අහලා එයා කතාවට ඈඳ ගන්නවා. ඇගීමකුත් කරනවා. අනේ හොඳයි. උපාදකම්මල ඈත් වෙලා කියලා ඔක්කොම කරගෙන එනකොට හුඟක් වෙලා යනවානේ. ඔබතුමා ඉතින් හිටි හැටියාවත් කපන්නේ පිරිමියත් උනේ. කොහොමටත් ඔබතුමාගේ පැමිණීම මට හරි ගෞරවයක්. ලොකු දෙයක්. මං හරියට ආදරෙන් පිළිගන්නවා ඔබතුමා කියලා මොනවා හරි ඩිංගක් එයාගේ හිත හැදෙන්න කරුණු කතා කළොත්. භාග වෙලාවට අර කිසි ශ්‍රද්ධාවක් තීති නැති එක්කෙනා ආය දවසක පොළොට යන්න හදනකොට පොළොස් සැඹුලක් ලිපේ තිබුණා කියලා දැනෙනකොට මම මේ පන්සල ළඟින් යන්නේ මොකවත් පන්සලට ගෙනියන්න තියනවද කියලා අහන්නත් ඉඩ තියෙනවා. ඉතින් කාන්තාවක් ටිකක් උපක්‍රමශීලී වුණොත් පින්නත් හුඟක් වෙලාවට ශ්‍රද්ධාව අඩු ඇත්ත ශ්‍රද්ධාවට හරවන්නත් පුළුවන්. එතකොට ඔබ උදක ප්‍රසාද මාණික්කයක් වගේ. දැන් හැම භික්ෂුන් වහන්සේ නමක්ම උදක ප්‍රසාද මාණික්කයක් වගේ වෙන්න ඕනේ. නොපැහැදුණු අයගේ පැහැදීම ඇති වෙන විදිහේ කටයුතු කරන්න පැවිදි උත්තමාවන් වහන්සේලා දෙගොල්ලම නිතර ක්‍රියාත්මක වෙනවා නම් ඒ පහදවන එකත් මහ පුදුම පිනක් නෙවෙන්නවත්. තමන්ගේ ශ්‍රද්ධාවක් දියුණු වෙනවා අනුන්ගේ ශ්‍රද්ධාවක් දියුණු වෙනවා. ඒ නිසා ඔන්න පළවෙනි අංග ලක්ෂණ භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරනවා. දැන් මේ පුතා ශාසනය පිළිබඳව දැන් තමයි හරි ශ්‍රද්ධාව හදාගත්තේ. ශ්‍රද්ධාවේ කොටස් කීපයක් තියෙනවා පින්නත් ඔබ දන්නවා. ආමිස පූජා ආදී දේවල් කරන්නටත් ශ්‍රද්ධාව ඕනේ. නමුත් හැබැයි වශයෙන්ම අපේ හිත තුළ ශ්‍රද්ධාව විස්ථාවර වෙන්නේ ආර්ය මාර්ගයෙහි යම් මාර්ගයකට පැමුණුනාම හෝ පරිපූර්ණ වශයෙන් රහත් භාවයට පැමුණුනාමයි. දැන් පළවෙනි කාරණේ අපි ඉගෙන ගත්තා. නිතර මෙනෙහි කරන්න ඕන කරන කාරණාවක්. සීල ගුණය පිළිබඳව නම් යමක් දිගට සිහිපත් කරන්න මේ වෙලාවේ කාලේ නෑ පින්වත්නි. අපි ඊළඟ දවසට ඒ ගුණධර්ම 7 පිළිබඳව තවත් විස්තර විවරණයක් ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙමි. අදට අපට ධර්ම දේශනාව නිමා කොට අරමුණු වෙත දායකත්වයට පින් අනුමෝදන් කිරීම වෙත නැමෙන්නට සිදු වෙනවා. වාසීපත් කළා අද දවසේ දායකත්වයේ දරන පින්නතුල්ලා සුදර්ශන ධර්මනිකේතනයේ ආදී නිර්මාතෘවරුන් දෙපළක් සහ එම කුලවංශයේ දරුවන් අද දායකත්වයේ දරන බව ගම්පහ පෙතියාගොඩ සරණ නිවසේ පදිංචි ජානකී දිසානායක පින්වත් මහත්මිය සමග ඔස්ට්‍රේලියාවේ මෙල්බන්හි පදිංචි නිලොක් දිසානායක පුතා සහ නිලශ්‍රී දිසානායක දියණියයි දායකත්වයෙන් අද සම්බන්ධ වෙන්නේ. එම සදැහැති පින්නතුල්ලා ආරමුණු කරගෙන තිබෙනවා. ගම්පහ අස්කිරිවල්පොළ පදිංචිව සිටි ලංකා එන්ටර්ප්‍රයිසස් අධිපතිව සිටි රෝහිත දිසානායක පින්වත් ස්වාමි පුරුෂයාණන් වහන්සේට දරුවන්ගේ පියතුමාණන්ට අභාවයේ සිදුවීමෙන් වර්ෂයක් පිරෙන වෙලාවේ මෙබඳු පින්කමක් සිද්ධ කරගන්නට ධර්ම දානමේ වශයෙන් මේ කාලයේ තියෙන අපහසුකම වළක්වාගෙන මෙබඳු ධර්ම දානයකින් මුළු මහත් ලෝකෙම සුවපත් කරන්නට ඉතා දුර්ලභවයි පින්වත්නි මේ අවස්ථාව සැලසුනේ. බොහෝ කලක් වීරිය කළා තිබියදී මේ අවස්ථාව හදිසියේ ලැබීමම එතුමාගේ මහත් වූ වාසනාවක් හැටියට අපි සලකනවා.
යෝගේම අරමුණු කරනවා ඒ අරමුණු අතරට එතුමාගේ මව්පියන් ස්වාමි දියණියගේ මව්පියන් සිහිපත් කරලා කුල වංශයේ පින්නතුලාට පුණ්‍යානුමෝදනා කරන්නට CEP දිසානායක පින්වත් මහත්මයා සහ HP කේමවර්ධන පින්වත් මහත්මයා කියන පියවරු දෙපළට පින් අනුමෝදන් කිරීමත් යෝගේම සුවිනීතා දිසානායක මෑණියන්ට පින් දී මහා සියලු ඥාතීන්ට පින් දීමත් යෝගේම නාත්තන්ඩියේ තබ්බෝ විපදිංචි සිටි තමරා සේනානායක මහත්මියගේ පියාණන් වූ චන්ද්‍රසේකර සේනානායක මහත්මයාට පින් අනුමෝදන් කිරීමත් මූලික අරමුණු වශයෙන් ප්‍රාප්ති දානමය පුණ්‍යානුමෝදනා වශයෙන් සටහන් කොට තිබෙනවා. ඒ වගේම මැල්ලව ගෙදර පදිංචි අමරාවති ජයසේකර මාතාවට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් ජී සේනානායක මෑණියන්ට ආශිර්වාද කරන්නටත් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි නිලුක් දිසානායක පුතාට නිලුෂි දිසානායක දුවට ඒ වගේම හිමාෂි රාජසේකර දිසානායක ආදරණීය ලේලණියට මෙනායා හිතයිෂි දිසානායක මිනිපිරියට සෙත් ප්‍රාර්ථනා කිරීමත් බලාපොරොත්තු වෙමින් දේශකයන් වහන්සේ හැටියට අපටත් net fm ගුවන්විදුලි ආයතනාධිපතිතුමන් ඇතුළු සෑම දෙනාටමත් ආශිර්වාද කරන්නට වර්ෂයකට වාර කීපයක් මේ වගේ ධර්ම දේශනාවල දායකත්වයේ දරන එම සදහැවතුන් බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රාර්ථනා ඒ අරිම ඉෂ්ට සිද්ධ වේවා. අභවපත් වූ පින්නතුල්ලා තමන්ගේ සවනතින් දහම් මසා දෝතින් දහම් පිරිකර පූජා කොට අද දවසේ ධර්ම පරිස්කාර පූජා වෙනුවෙනුත් විශාල බරපැනක් මේ පූජා භූමිය අභිවෘද්ධිය වෙනුවෙන් කැපකොට තිබෙනවා. ඒ සියලු කුසල සම්පත්තීන් තමන්ගේ දෝතින් කළ පූජාවන්සේ අනුමෝදන් වෙත්වා සුඛී සුවපත් භාවයට පත්වෙත්වා පරම නිර්මල නිවනේ සැනසෙල්ල දක්වා යන ගමනට මේ කුසලය බුදුපාමුල පාරමිතාවක්ම වේවා කියලා අදිෂ්ඨාන කරමු. තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. ඔබ හැමට සම්මා සම්බුදු සරණයි. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි එලෙස නිමාවට පත්වුනේ. බලන්න ඔබට ඔබේ ජීවිතයට ධර්මය ගලපා ගන්නට තිබෙන අවස්ථාව මේ කොතෙක් වටිනවාද කියන කාරණය මනාව පැහැදිලි වුණාද ධර්ම දේශනාවෙන්. අපේ පූජනීය නායක හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි විරාමයක් ලබායින් පසු ධර්ම සාකච්ඡාව සමග තවත් දහම් කාරණා සාකච්ඡා කරනවා. ඊට මත්තෙන් සිහිපත් කරනවා නොවැම්බර් 6 සහ 7 කියන දෙදින තුලදී net කටින පුණ්‍යෝත්සවයේ ඓතිහාසික කෝරගල පුදබිමේ සිදු කරන ඔබට සහ සම්බන්ධ වන්නට තිබෙන අවස්ථාව බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කරන්නේ. ඒ වගේම එහි ගරු භාණ්ඩ පූජාව වෙනුවෙන් දායක වන පින්නතුන් කතා කරන්න 0.77 41 51 272 0.77 41 51 272 දුරකථන අංකයට කතා කරලා දර්ශනට කතා කරලා ඔබේ ගරු භාණ්ඩ පූජාවේ දායකත්වයෙන් වෙන් කරවාගෙන අපත් සමග කටින පින්කමට එකතු වෙන ලෙස ආරාධනා කරමින් අපි මෙත්නෙත් පාමුලෙන් විරාමයක් ලබනවා. ආයිබෝවන් අපි නැවතත් සූදානම් වෙන්නේ මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට. මෙත්නෙත් පාමුලේ දෙවන පැය ධර්ම සාකච්ඡාවයි ඔබට සමීප කරවන්නට සූදානම් වෙන්නේ. අදත් ඉතා වැදගත් දේශනාවක් ඔබ ශ්‍රවණය කළා. ඔබේ ජීවිතේ යහමඟ අර්ථවත්ව ගත කරන්නට ධර්මය ජීවිතයට එකතු කරගන්නට හොඳ අවස්ථාවක් ඒ ඔස්සේ ලැබුණේ. ඒ විශේෂයෙන්ම ඔබ කරන දේවල් එක්ක තාමත් වැදගත් කාරණා රැසක් අපේ හාමුදුරුවෝ සිහිපත් කරන්නට යෙදුනේ. පින පිළිබඳව ඊට පස්සේ අපි කරන කටයුතු වලට කොහොමද ධර්මය යොදාගන්නේ කියන කාරණය, ශ්‍රද්ධාව පිළිබඳව අපි කවුරුත් නොසිතූ සහ සිටිය යුතු කාරණා රැසක් ඒ තුල අන්තර්ගත වෙලා තිබුණා. ඔබට සෑහීමකට පත් වෙන්න පුළුවන්. මේ බණ මගේ ජීවිතයට තා වැදගත් කියන තැනක ඔබේ හිත පවත්වා ගන්නට පුළුවන් කියන කාරණේ අපිට විශ්වාසයි. ඒ නිසා අපි ධර්ම සාකච්ඡාවේදී තවත් මේ ආශ්‍රිත කාරණා කිහිපයක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. බොහොමත්ම ගෞරවයෙන් මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නැවත වාරයක් අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේව මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. මම ඔබට ආරාධනා කරනවා සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ නොවැම්බර් 6-7 net කටින මහා පින්කම ඓතිහාසික බලංගොඩ කූරගල රාජමහා විහාරය කේන්ද්‍ර කරගෙන පවත්වන්නේ. ඒ කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතිනවා. ඔබට සන්ධ්‍යාවේ 6 වෙනිදා සන්ධ්‍යාවේ ඒ භූමියට පැමිණ 7 වෙනිදා දිනය තුලදී
දහවල් සංඝගත දක්ෂිනාව දක්වා විවිධ පින්කම් වලට සහ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ අතර විශේෂයෙන්ම පරිස්කාර පූජා කිරීම බාරගත්තු පින්නතුන්ට අවස්ථාව තිබෙනවා සහ ඊට සමගාමීව විශේෂයෙන්ම කූරගල පුදබිම ඉදිකරන මේ කාලය තුලදී අපි ගරු භාණ්ඩ වශයෙන් කූරගල ගොඩනැංවීමට අවශ්‍ය කරන ද්‍රව්‍ය ලබා දීම අපේ ප්‍රධාන අපේක්ෂාවක්. ඒ වෙනුවෙන් දායක වන පින්නතුන්ටත් අපි ආරාධනා කරනවා. තව දින කිහිපයයි තිබෙන්නේ. ඔබට පුළුවන් අපත් සමග සම්බන්ධ වෙලා ඊට දායක වන්නට. ඒ සඳහා විස්තර දැනගන්න 077 41 51 272 077 41 51 272 දුරකථන අංකයට කතා කරලා ඒ ගරු භාණ්ඩ පූජාවට දායක වන ලෙස අපි ඔබට ආරාධනා කරනවා. සාකච්ඡාව ආරම්භ කරන්නට සැරසෙන මොහොතේ අපි හාමුදුරනේ අපි අද ශ්‍රද්ධාව පිළිබඳවයි ඔබ වහන්සේ දේශනාව තුල අවසානයේදී අපට පහදා දෙමින් සිටියේ ශීලයට යන්නට කාලය මදි වුණ ඉදිරි සතිවලදී එය සීලය සම්බන්ධවත් ඉන් එහාට තියෙන කාරණා පිළිබඳවත් ඔබ වහන්සේ අපට තවත් වටිනා වූ ධර්මය කියා දේවි අනුශාසනා කරાવી. විශේෂයෙන්ම මේ ධම්මානුපස්සනාව අප තුළ ගොඩනංවන්නට කෙරෙන දේශනා මාලාවක් ලෙසිනුයි මේ දේශනාවන් එකතු වෙන්නේ. අපේ හැමදෙරෝනේ ශ්‍රද්ධාව පිළිබඳව සිහිපත් කරපු නිසා මා ඔබ වහන්සේට අද සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ ආරාධනා කරන්නේ ශ්‍රද්ධාව ගොඩනැංවීමට කල්යාණ මිත්‍ර සම්පත්තිය කෙසේද බලපාන්නේ කියන කාරණේ පහදන්න කියලා. මොකද එකට කනබොන ඕනතරම් මිනිස්සු ඉන්නවා. හැබැයි එකට පින් කරන්නට යොමු වෙන පිරිස් බොහොම අඩුයි. ඒ නිසා කල්යාණ මිත්‍ර සම්පත්තිය කෙනෙකු වැරදි මාවතෙන් මුදවාගෙන හරි මාර්ගයට වගේම මේ ධර්මයට ඇතුළු වීමේ බුදුදහමට ඇතුළු වීමේ මූලික අවස්ථාව වන ශ්‍රද්ධාව පදනම් කරගෙන හේතු සාධක වෙන්න පුළුවන්. ඒ නිසා මා ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. ශ්‍රද්ධාව ගොඩනැංවීමට කල්යාණ මිත්‍ර සම්පත්තිය හේතු වෙනවාද? කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ කුමක්ද? සහ අපි එහි ඉදිරියට යාමට කල්යාණ මිත්‍ර සම්පත්තිය තුල ධර්මයට බැස ගැනීමට කල්යාණ මිත්‍රයේ තෝරගන්නේ කොහොමද කියන කාරණා පැහැදිලි කරමින් අද සාකච්ඡාවට පිවිසුම ලබා දෙන ලෙස බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරමි. ශ්‍රද්ධාවෙන් ප්‍රබෝධමත් වුණු හද මණ්ඩලයක් ඇති වාසනාවන්ත ධර්මකාමී පින්වත් භාග්‍යවතුන් වහන්සේ අපට කල්යාණ මිත්‍රාශ්‍රයට ආරාධනා කරන්නේ අනුශාසනා කරන්නේ අගය පහදලා දෙන්නේ දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති දස්සන කාමෝ සීලවතං සිල්වතුන් දකින්න යන්න නිතරම සද්ධම්මං සෝතු මිච්ඡති ඒ උතුමන්ගේ ධර්මයට ඇහුම්කන් දෙන්න. අන්න කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ශ්‍රද්ධාව අපේ හදවතට සේන්දු වෙන ආකාරයේ පෙන්වන වැදගත්ම අවස්ථාවක් මේ ශ්‍රද්ධා සම්පත්තිය කියන එක කොච්චර වටිනවද කියනවනම් භාග්‍යවතුන් වහන්සේ නිතර අගය කොට වදාරලා තියෙනවා පරිපූර්ණ සාධකයක් තමයි මෙලව ජීවිතයක් ආලෝකමත් කරගන්න වේවා ආධ්‍යාත්මික ලෝකයේ තුල ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරගන්න වේවා කල්යාණ මිත්‍රාශ්‍රය. ඒක හොඳට මනාව පෙන්눔 කරන තැනක් තමයි ආනන්ද මාහිමියන් වහන්සේ පවා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කල්යාණ මිත්‍ර ආශ්‍රය මත නේද ආධ්‍යාත්මික සංවර්ධනය නැත්නම් ශ්‍රද්ධාවේ අභිවර්ධනය උපදින්නේ කියලා. අඩක්ම එහෙම නේද කියලා අහනවා. භාග්‍යවතුන් වහන්සේ අඩක් කියන කාරණාව අයින් කරනවා. අයින් කරලා වදාරනවා මාහේවං ආනන්ද මාහේවං ආනන්ද සකල මේව හිදං ආනන්ද යදිදම් බ්‍රහ්මචර්යයන් කල්යාණ මිත්‍රතා. බ්‍රහ්මචාරී පැවැත්මක් ඇති ශ්‍රද්ධාවන්තයෙකු හදන්නට නම් කල්යාණ මිත්‍රාශ්‍රය අඩක් නෙමෙයි පරිපූර්ණ වශයෙන්ම බලපානවා. මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හැම දේශනාවකදීම මේ මිත්‍රත්වයේ පිළිබඳව බොහෝ කරුණු දේශනා කරනවා. එහෙමයි. එක පැත්තකින් කල්යාණ මිත්‍රයෝ හැටියට උපකාරෝච යෝමිත්තෝ යෝච මිත්තෝ සුඛේ දුකේ අත්තක්කායිච යෝමිත්තෝ යෝ මිත්තානු කම්පකා කියලා ලක්ෂණ 4ක් දේශනා කරනවා. කල්යාණ මිත්‍රෙක් කියන්නේ කවුද? කල්යාණ මිත්‍රය අඳුරගන්නේ කොහොමද? උපකාරෝච පළවෙනි ලක්ෂණය උපකාරය. අපට අපේ ශ්‍රද්ධාව හදාගන්න, පින්දහම් කරගන්න, පිනට යොමු වෙන්න යම්කිසි වචනකින් හෝ උපකාරයක් කරනවද? ඒ උපකාරයක් කරන මිත්‍රයා තමයි කල්යාණ මිත්‍රයා. පළවෙනි ලක්ෂණය. උපකාර මිත්‍රයාගේ උපකාරයේ වඩා වැදගත් වෙන්නේ අපේ ජීවිතයේ යම් මැද වැටීම්, බිඳ වැටීම්, ශෝකාකුල අවස්ථා, සංවේග ජනක අවස්ථා තියෙනවා. ඒ ශෝකාකුල සංවේග ජනක අවස්ථාවලදී අපට වැටි හිටින අපිව අතහැරලා යන්නේ නැතුව අපට නැගිටින්න උපකාරයක් වෙනවා නම් එවැනි උපකාරක මිත්‍රෝ ඔබටත් ඉන්නවද කියලා කල්පනා කරලා බලන්න. වැටුණු තැන hina වෙන මිනිසු
අපිට ඉන්නේ. hina වෙන තැන විතරක් ලං වෙන මිනිස්සු ඉන්නේ. වැටුණු තැන අපි වත් ඇහැරලා වෙනත් තැන් සොයාගෙන යන මිනිස්සුන්ගෙන් යුක්ත සමාජයක් වෙනත් පුද්ගලයන් ඇසුරට තෝරා ගන්න සමාජයක් එක්ක ජීවත් වන්නේ. එහෙව් ජීවිතයක් ගෙවන ඔබට ජීවිත කාලෙදී හමු වෙලා ඇති අප්‍රමාණ උපකාරක මිත්‍රයෝ. පින්නත් ඔබට අපි හිතමු පින්කමක් කරගන්න ඕන ඒක අංග සම්පූර්ණව ලස්සනට කරගන්න ඕනේ. පින්නත් ඔබ කල්පනා කරනවා කවුද මඟට උපකාරයට ගන්නෙ මගේ පින්කමට. ඔබට මතක් වෙන්නේ හැම පින්කමකම පුරෝගාමීව ඉන්න ඇත්තෝ ඉන්නවා ගම්වල දායක දායිකාවෝ. ඒ අයටත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ කියලා සාකච්ඡා කරනකොට ඔබ කියනවා දාන ගැන සාකච්ඡා කරනකොට පින්කම ගැන කතා කරනකොට. දැන් මේ දවස්වල පැවිදි අපට හැබැයි කල්යාණ මිත්‍රයෝ තෝරගන්න පුළුවන්. අපට දැන් කටින මහා පූජා පින්කම් ආරම්භ කරන්න වෙනවා තව දින දෙකකින්. එදා සිට අපේ කටින මහා පින්කම සමාරම්භක වෙලා අවසන් වෙනකන් අපේ විහෙර විහාරස්ථාන වලට උපකාර වෙන්නේ දානමානයෙන් පෙරහැර සංවිධානයේ නම් ඒවයින් වෙනත් වෙනත් ආධාර උපකාර වලින් අපේ පින්කම ලස්සන කරලා දෙන්නේ සෝභාමත් වෙන්නේ අපේ කල්යාණ මිත්‍රයෝ නිසා. එහෙමයි. පින්වත් ඔබ හිතන්න ඔබ කී දෙනෙක් සමාජ ජීවත් වෙනකොට දුකටපත් වෙච්ච අයට උපකාර කරලා තියෙනවා. නැති බැරි අයට උපකාර කරන්න හිතෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන අයට. එයා උපකාරක මිත්‍රයෙක්. ඒතර ඔබටත් උපකාරක මිත්‍රෝ ලැබිලා ඇති. ඔබත් උපකාර වෙලා ඇති අනිත් අයට. ඒ එදිනෙදා ජීවිතේට. ශ්‍රද්ධාව හදන ජීවිතයටත් ඒ විදිහට ඔබට යමෙක්ගෙන් උපකාර ලැබිලා තිබෙනවා නම් ඔබ යමෙකුට සහායෝපකාර වෙලා තිබෙනවා නම් පින්වත්නි ඔබට අඳුර ගන්න පුළුවන් ඔබ තුලින්ම කල්යාණ මිත්‍රයෙක් උපකාරෝච යෝ මිත්තෝ යෝච මිත්තෝ සුඛේ දුකේ මන් දෙක මේකට කරලා ඉතිපත් කළේ. සුඛේ දුකේ සැපේදී ලඟ වෙලා දුකේදී ඈත් වෙන අය නෙවෙයි. සැපේදී ළඟ නැතත් දුකේදී අපට ලඟ වෙනවා නම් යමෙක් අන්න එයා අපට සමාන සුඛ දුක්ඛ මිත්‍රයා. එයා නිතරම හිතන්නේ මිත්‍රයාගේ දුක තමන්ගේ දුකක් හැටියට. ඒකයි සමානයි කියන්නේ. එයා නිතරම හිතන්නේ මිත්‍රයාගේ සැපේ තමාගේ සැපයක් හැටියට. ඒකට හරියට සතුටු වෙනවා. ඒකට ලොකු මුදිතා ගුණයක් තියෙන්න ඕනේ. ඒ වගේ ශ්‍රද්ධාව ලෝකේ තියෙන නිබ්බානම් පරමං සුඛං කියන තැනට යන්නට අවශ්‍ය කරන මූලික පදනම. ඒ මූලික පදනම හදා ගන්නට හදා දෙන්නට පැවිදි උත්තමෙක් උත්තමාවක් වේවා. ගිහි උපාසක උපාසිකාවෙක් වේවා ඔබට උපකාරයක් කරනවා නම් ඔබට පින්කමකට යන්න කතා කරනවා නම් සමහරට ඔබේ අතේ මිටේ මිල මුදල් නැහැ. එන්න මිල මුදල් එපා. අපේ වාහනේ නැත්නම් මම මගේ වියදම් දරන්නම් එන්න යන්න කියලා ඔබ එක්කන් යනවා නම් අන්න ඔබට එයා ශ්‍රද්ධාවේ පිහිටලා පිනක් කරලා සුකෝ පුඤ්ඤස්ස උච්චය පිනකින් යම්කිසි උසස් සැපයක් වින්දා දෙක ඔබට තිලින කරන්න උත්සාහ කරනවා නම් අන්න පින්නත් න්යා කල්යාණ මිත්‍රයෙක්. යෝච මිත්තෝ සුඛේ දුකේ අත්තක්කායිච යෝ මිත්තෝ එයා කවදාවත් අපායට එළෙන කටයුත්තකට ඔබට ඉඩ දෙන්නේ නැහැ. ඔබට උපදෙස් දෙන්නෙත් නැහැ. ඔබ ඒවට සම්බන්ධ වෙලා එනවා නම් ඈඩ් කරනවා. සම්බන්ධ නොවි හැමදාම පවතින නිතර අනුශාසනා කරනවා. අනුශාසනා කරන ඇත්ත ළඟට එක්කන් යනවා. අන්න බලන්න අත්තක්කායිච අර්ථයක්මයි ප්‍රයෝජනයක්මයි ශක්තියක්මයි සහයෝගයක්මයි දක්වන්නේ. කවදාවත් ඔබට තනිකමක් දැනෙන්න තියන්නේ නැහැ ජීවිතේ. ඔබට කී දෙනෙක් එහෙම කියලා දෙන්නද බය වෙන්න එපා. මට පුළුවන් හැටියට පුළුවන් දේ ඔබට කරනවා. අන්න බලන්නකෝ. ඒ කවුද? අත්තක්කායිච යෝ මිත්තෝ. අත්තක්කායි මිත්‍රයා. ඔබ කී දෙනෙකුට ජීවිතය කියලා තියනවාද? මම බය වෙන්න එපා. මම ඔබට පුළුවන් හැටියට උපකාර වෙනවා ආධාර වෙනවා සහයෝගය දක්වනවා. ඔයා තනි කරන්නේ නෑ මං. තනි වෙච්ච අය හඬා වැළපීගෙන ඔබ ළඟ අප ළඟ දැවෙනකොට තැවෙනකොට ඒ අයට අපට වචනකින් හරි සිසිලක් බලයක් ශවියක් දෙන්න පුළුවන් නම් කොච්චර ලොකු කල්යාණ මිත්‍රයෙක්. නිවනින් අපි ඈත් වෙනවා වෙනුවට නිවනට අපි ලං කරන විවිධ වූ ක්‍රියාකාරකම් වල අපි යොදවනවා නම් එයා තමයි ශ්‍රද්ධාවේ උපරිමයට අපි ගෙනෙන කල්යාණ මිත්‍රයා. අත්තක්කායිච යෝ මිත්තෝ උපකාරෝච යෝ මිත්තෝ යෝච මිත්තෝ සුඛේ දුකේ අත්තක්කායිච යෝ මිත්තෝ. ඒ වගේම ඊළඟ වැදගත්ම කාරණාව තමයි අපට අනුකම්පා කරන මිත්‍රයා. මේ සසරේ වැටලා තියෙන එක මහා පුදුම අනුකම්පාලා ද යුතු දෙයක්. ලෝකේ අනුකම්පාවේ සංකේතය තමයි භාග්‍යතුන් වහන්සේ. ලෝකේ අනුකම්පාවේ සංකේතය තමයි ආර්යයන් වහන්සේලා. ලෝකේ අනුකම්පාවේ සංකේතය තමයි පැවිදි උත්තමාවන් වහන්සේලා. කල්යාණ පෘතජ්ජන උතුමන් වහන්සේලා. දායක දායිකාවෝ හිතවතුන් වැඩිහිටියෝ හැටියට උනත් කමක්. ඒ අපට ජීවිතයට අනුකම්පා කරනවා නම් සසර තවදුරටත් යන්නට නොදී අපි සසරින් එතර කරවන්නට වීරිය සම්පත්තියක් දරනවා නම් එයා වටිනාම කල්යාණ මිත්‍ර. මේ හතර දෙනාගෙන්ම සිද්ධ වෙනවා ලෞකික ජීවිතයට ශක්තියක් සහයෝගයක් වගේම
ලෝකෝත්තර ජීවිතයට ශක්තියක් සහ සහයෝගයක්. ශක්තියක් සහ සහයෝගයක්. ඒ නිසා පින්නත් ඔබ තේරුම් ගත යුතුයි, වටහා ගත යුතුයි. ජීවිතේ මොන සම්පත්තිය තිබ්බත් වැඩක් නැහැ. සියලු සම්පත්තීන් අභිභවනය කරන සම්පත්තිය ඔබ ළඟ නැත්තම් ඒ තමයි බුදුහාමුදුරුවෝ වදාළ කල්යාණ මිත්‍ර සම්පත්. ඔබ ලෝකෙට මොන සම්පත්තීන් තිලින කළත් සෑහීමටපත් වෙන්න බෑ. ඔබ ලෝකෙට ඔබේ කල්යාණ මිත්‍ර ගුණ සම්පත්තිය ලෝකෙට ප්‍රකට කරන්න ඕනේ. ලෝකයාගේම ගෞරවයට පාත්‍ර වෙන්න එතකොටයි. පූජකෝ ලබතේ පූජං වන්දකෝ පටිවන්දනං යසෝ කිත්තිංච පප්පෝති. බලන්න මිත්තානිසංස සූත්‍රය කියලා පිරිත් වහන්සේගේ සූත්‍රයක් තියෙනවා. මිත්තානිසංස සූත්‍රය. මිත්‍රයෙකු වීමේ හා මිත්‍රයන් ලැබීමේ ආනිසංසයන්. එතන ලැබීමේ ආනිසංසය කියනට වඩා ඔබ මිත්‍රයෙකු වීමේ ආනිසංසය පැහැදිලි කරන්නේ. අර බා කිව්වා යම් යම් ජනපදං යාති. ඔබ යම් ගමක ඉඳලා යමෙකුට කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ශ්‍රද්ධාව හදන්න උදව් වෙනවා, උපකාර වෙනවද? ඔබ යම් යම් ජනපදයකට තනියම පිටත් වෙලා ගියත් ඔබට පිහිට වෙන්න කවුරු හරි ඉන්නවා. යම් යම් ජනපදං යාති. නිගමේ රාජධානියෝ විතරක් නෙමෙයි සබ්බත් පූජිතෝ හෝති. සියලු තැනම පිඳුම් ලබන කෙනෙක්, ගෞරව ලබන කෙනෙක් වෙනවා. සමාජයේ හැමදෙනාම නම කිව් සැනින් අඩු ගානේ කතා කරගන්න බැරි වුණොත් දැකලවත් යන්න නැත්තම්, දැක ගන්නවත් නැත්තම් කියලා හිතෙනවා නම් මතක තියාගන්න ඔබ කල්යාණ මිත්‍රෙක් හින්දායි ඔබව දකින්න මිනිසු ප්‍රිය කරන්න. ඒ බඳු උත්තමයෙක් වෙන්න. දස්සන කාමෝ සීලවතං කියන තැනින් මම ඔබට ඒ කාරණේ විග්‍රහ කරන්නට මේ කෙටි වෙලාව තෝරගත්තා. හොඳයි. අපි හඳුනන දැන් එතකොට ඔබ වහන්සේ සිහිපත් කරපෝ සමාන සුඛ දුක්ඛ මිත්‍රයා කියන කාරණාව සිහිපත් කළානේ. මෙතනදී සැපේදී සතුටු වෙන්නත් දුකේදී හඬන්නත් පෙළඹෙන අවස්ථා තිබෙනවානේ. දැන් එතකොට සමහරව හිතනවා මං දුකටපත් වුණාම මාත් එක්ක එයා අඬන්නම ඕන. නැත්නම් අඬනවා. එතකොට තමයි ඔන්න නියම මිත්‍රත්වයේ එන්නේ. එහෙම නැත්නම් මගේ දුක ඔහු තවුල්කාරයෙක් වෙලා ඒකටම එලී ගැලී සිටිනවා. එතනදී කල්යාණ මිත්‍රයා සමාන සුඛ දුක්ඛ මිත්‍රයා කියන අර්ථ ගැන්වෙන තැනදී ඒ පුද්ගලයා දුකටපත් වුණ පුද්ගලයාත් එක්ක හැඬීමද කළ යුත්තේ. නැත්නම් ඔහු ඒ දුකෙන් මුදවා ගැනීමට ධර්මය කියා දෙන්නට හරි මගට කියන්නේ ඔහුගේ දුක තුනී කරන මාර්ගයක් පෙන්වා දීමද කළ යුත්තේ. ඇත්තෙන්ම පුතේ ප්‍රශ්නේ තුලම පිළිතුර පැහැදිලි වුණා. ඔබ ඒ ප්‍රශ්නය විමසන විට මගේ හිතේ ගොඩනැගිච්ච සිතුවිලි තමයි පුතා නැවතත් ප්‍රශ්නේ වශයෙන් ඉදිරියට දියත් කරගෙන ගියේ. දැන් 50 සමාන කෙනෙකුට මිත්‍රයෙකුට දුකක් ඇති වුණාම සංවේදී හිත ඇති අයට එයා අඬනකොට ඇඬෙනවා. ඒක සාමාන්‍ය මිනිස් ස්වභාවයක්. නමුත් කල්යාණ මිත්‍රයෙක් වහා හිත අවදි කරගත යුතුයි. මමත් එයත් එක්ක ඇඬුවොත්, වැළපුණොත්, දැවුනොත් එතෙන්ද මං ඒ ගානට වැටුණොත් එයාගේ දුක වැඩි වෙනවා. මේ වෙලාවේ මං කරන්න ඕන දුක තුනී කරන්න පුළුවන් විදිහේ උපාය මාර්ගයක යෙදෙන එක. හොඳම දේ තමයි ඔබට කරුණු කියලා පහදවලා එයාගේ දුක තුනී කරන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. එහෙම බැයි නම් කල්යාණ මිත්‍රයෙක් ළඟට එක්කන් ගිහිල්ලා එයාගේ හිත වෙනස් කරලා එයාට නැවත වැටිච්ච තැනින් කඳුල තුලින් හිනහෙන්නට අවශ්‍ය කරන ආත්ම ශක්තිය ලබා දීමේ වැඩපිළිවෙලක්. තව ප්‍රායෝගිකව මොන හරි උදව්වක් අවශ්‍ය නම් එයාට ප්‍රායෝගිකව ඒ උදව්ව කිරීම. දැන් අපි හිතමුකෝ සමහර විට තමන්ගේ එකම දරුවා මලා. ඉතින් දරු දෙන්නෙක් තුන් දෙනෙක් හිටියත් අම්මට එක්කෙනෙක් මනහම දරුවෝ ඔක්කොම මලා වගේ දැනෙනවා. ඒ දරුවා කෙරෙහි තමයි එයා හඬා වැළපෙන්නේ. ඒ වගේ තැනකදී අපිට පුළුවන් ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් ළඟට වේවා වෙනත් ආගමික පින්නතුල්ලා නම් ඒ ආගමික ස්ථානයකට වේවා පමුණුවලා ලෝකේ ස්වභාවය මේකයි කියන කාරණාව තේරුම් කර දීලා ඇඬීමේ වැළපීමේ ආදීනව අපි අර උරග ජාතකයේදී සිහිපත් කළානේ. එක් එක්කෙනා අඬන්නේ වැළපෙන්නේ නැතුව කොහොමද ධර්මයේ ශක්තිය ලබාගෙන ඉන්නේ කියලා මීට පෙර දිනක ධර්ම දේශනාවකදී. ඒ වගේ කතා පුවත් කියලා දීලා මරණානුස්සතිය හරියට වැඩුවට පස්සේ ඔබේ හිත ශක්තිමත් වෙනවා. ඔබේ හිත ශක්තිමත් වුණොත් විතරයි මියගිය දරුවාට පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඔබ ඇඬුවොත් වැළපුණොත් මියගිය දරුවා තව ප්‍රපාතයට වැටෙනවා. ඒකට ඔබ කැමතිද කියලා එයාගෙන් ප්‍රශ්න අහන්න ඕන. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. දැන් මට්ට කුණ්ඩලී දිය පුත්‍රයා ගැන බලමු. එහෙමත් නැත්නම් අපි බලමු මට්ට කුණ්ඩලී හොඳම කතාව. තාත්තා සැලකුවේ නැහැ ධනෙ වියදම් වෙයි කියන බලාපොරොත්තු. පුතා මැරුණා. එතකොට ඒ පියා දැන් දරසෑය ළඟ තැවෙනවා. ඔව්. බලන්න පුතා ඇවිල්ලා දේවතාවෙකුට ඇවිල්ලා අහනවා. ඇයි ඔබ අඬන්නේ? අඬන්නේද? මගේ එකම පුතා මලා. අරයත් අඬනවා එතකොට. උඹ අඬන්නේ? මං අඬන්නේ අර හඳ
ඉර දෙක මගේ කරත්තයට රෝද දෙකක් හැටියට පාවිච්චි කරන්න ඉල්ලලා. එහෙමයි. ආන් එතකොට අර තාත්තගේ ඇඳීම දැකලා එයා සංවේගයටපත් වුණා පුතා. ඔව්. එයාට මඟ පෙන්වන්න පුළුවන් ක්‍රමයක් පාවිච්චි කළා. එහෙම කෙනෙක් වුණොත් අපිට හොඳයි. මිය ගිය එක්කෙනා. ඔව්. එවැනි ශක්තියක් නැති කෙනෙක් වුණොත් අපි යම්කිසි තැනකට ගෙදරකට පුද්ගලයෙක් ළඟට යනවා යම්කිසි උදව්වක් ඉල්ලන්න. අපි වැඩිච්ච වෙලාවේ. එයත් ඉන්නේ උදව්වක් ඉල්ලන මට්ටමේ නම්. එයත් ඉන්නේ හඬා වැටෙන මූණෙන් නම්. එයාට මොකක් කරන මේ වෙලාවේ ප්‍රශ්නයක් නම් අපි ගිහිල්ලා අපිට අවශ්‍ය ආධාර ඉල්ලනවා. දුන්නත් අපි කැමති වෙන්නේ ලබා ගන්න. එපා මම පස්සේ වෙලාවක එන්නම්. ඒ වගේ මියගේ ඥාතීන් සමහර විට අපි ළඟට පින් ලබා ගන්නට සියුම් ශරීර ලබා ගත්තොත් එනවා. අපි එතන අඬා වැළපීගෙන හිටියොත් ලබාගත් සපවත් ජීවිතෙත් නැති වෙලා මොකද දෝමනස්සයක්නේ හිතට එන්නේ එතකොට. ඔව්. දැන් මම නිතරම කියන්නේ ඉස්සර පැන් වඩනකොට අඬන්න එපා. පැන් වඩන වෙලාව හරි කේන්ද්‍රීය අවස්ථාවක්. එහෙමයි. අපි සියලු පින්කම් එකතු කරන අවස්ථාවක් නේද? ඒ වෙලාව මම ඇඬුවොත් දැවුනොත් මියගේ ඥාතියට සැපයක් කොයින්ද? සතුටක් කොයින්ද? එයා යන්නේ දොම්නසෙන්නේ. ඒ කියන්නේ එයා අපදිහා බලලා ඒ තුලින් අපේ පින ඒ පිනායම අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙනවා. අනේ හොඳයි හිත හදාගෙන ඉන්නවා. මටත් පින් දුන්නා. ඒත්තන්ටත් පින් සිද්ධ වේවා. කොහොමද භාග්‍යතුන් හඳ වදාරන්නේ ඒක? චිරංජීවන්තුනෝ ඥාති තේසං හේතු ලබහමසේ. අනේ මගේ ඥාතීන් චිර කාලයක් පවතිවා. මගේ ඥාතීන් මාව සිහිපත් කළා. පින්කම් කරනවා. පින් දුන්නා. ඒක බලලා සන්තෝෂයි. හොඳයි අපි හන්දෙන් එතකොට ඒකේ තවත් එක් පැත්තක් මට කල්යාණ මිත්‍රයෝ ගැන කතා කරපු නිසා දැන් අපි කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන්න ඕන තව කල්යාණ මිත්‍රයෙකුට පමණක් නෙමෙයිනේ. හොඳ ධර්මයට යොමු වුණු කෙනෙක් එක්ක සම්බන්ධ වීමම පමණක් නෙවෙයි. එහෙම නැතුව දුරාචාරයට දුස්චරිතයට වැටුණු කෙනෙක්ව සමාජයෙන් නිර්පාහැරපු පුජ්‍යලයෙක්ව සමාජයෙන් කොන් කරපු කෙනෙක්ව අපි ඇසුරු කරන්න ගත්තා. ඇතැම් වෙලාවට වැඩිහිටියෝ කියනවා ඕකුන් ඇසුරු කරන්න එපා. සමහර අය කියනවා අපි ගමෙන්ම පා කරපුම කණ්ඩායම මේ තමයි මේ ඇසුරු කරන්න යන්නේ. ඔය ඒකට නම් යන්න එපා. එහෙම කියලා. ඒකට අපිට බැරිද එහෙම කියන්නේ ඒ වගේ කෙනෙක්ව සුචරිතයට ගන්න කල්යාණ මිත්‍රයෙක් කරගෙන ධර්ම මාර්ගයට ගන්න එක වැරදි වැඩක්ද? එතකොට අපි ඒතෙන්ට වැටුණොත් අපි එතෙන්ට වැටේවි කියන වැඩිහිටි හෝ අපට අවවාද අනුශාසනා කරන අය විශ්වාස කරනවා නම් ඒ මතේ ඉඳලා අපිට උදව් කරන්නට පුළුවන් කෙනෙකුට ඒ වගේ දුස්චරිතයේ ඉන්න කෙනෙකුට උදව් කරලා තුමකට ගන්නට අපි යොමු වෙනවනේ ඒක හොඳ නෑ. ඇත්තටම හැබෑම කල්යාණ මිත්‍රයෙකුගේ ලක්ෂණය විය යුත්තේ අර කල්යාණ ගුණ ඇති ඇත්තන්ට බලන් විඳීම නොව කල්යාණ ගුණ වලින් තොර පාපීලාමක ධර්ම වලට නැඹුරු වෙලා ඉන්නවා නම් යමෙක් එයා එකෙන් නිදහස් කරන්න පුළුවන් නම් එයා තමයි හැබෑ වූ කල්යාණ මිත්‍ර. අපේ අපෝත්ති වදාළ කෝට්ටේ ශ්‍රී දේවානන්දාභිධාන මහා නායක හමුදුරෝ ආරම්භ කරලා පොත් පෙළක් ලියාගෙන ගියා. එහෙමයි. ඒ පොත් පෙළ තියෙන්නේ බුදුදහමේ අධ්‍යාත්මය කියන නමින්. ඒ බුදුදහමේ අධ්‍යාත්මය වශයෙන් තෝරන්නේ සූත්‍ර දේශනා. එහෙමයි. ඒ එක සූත්‍ර දේශනාවක මහා මංගල සූත්‍රය තෝරලා. මහා මංගල සූත්‍රයේ ආධ්‍යාත්මික අර්ථය ඉදිරිපත් කරන තැන බොහොම සරල සිංහල එළියලා තියෙන පොත ඕන කෙනෙකුට කියවන්න පුළුවන් ඒවා. අසේවනාච වාලාන පණ්ඩිතානංච සේවනා කියන ගාථාව තෝරලා තියෙනවා. එතෙන්දී උන්වහන්සේ මෙහි මතු පිටින් පෙනෙන අර්ථය නම් බාලයන් සේවනය නොකිරීමයි. පණ්ඩිතයන් සේවනය කිරීමයි කියලා විස්තර කරලා බුදුරදුන් එවැන්නක් අපේක්ෂා කළා නම් පණ්ඩිතය විතරක් ආශ්‍රය කරන්න කියලා පණ්ඩිතයෙකුට කියනවා. ඉතින් පණ්ඩිතෙක් හොඳ ගුණවන්ත කෙනෙක්, කල්යාණ මිත්‍රයෙක්, කල්යාණ මිත්‍රව විතරක් ආශ්‍රය කරනවා. ඉතින් එහෙම වුණාම බාලයන්ට පිහිට වෙන්නේ කවුද? බාලයෙක් ඇවිල්ලා පිහිටක් ඉල්ලුවොත්, පිළිසරණක් ඉල්ලුවොත් නැගී හිටින්න එයාට හොඳ කෙනෙක් එක්ක ආශ්‍රය කරන්න ඕන කියලා එයාට හිතිලා. ඔබ ළඟට ලං වුණොත් ඔබ යා බැහැර කරනවා නම් ඔබ කල්යාණ මිත්‍රයෙක්ද කියලා අහනවා. ඒ කියන්නේ අර අතටපත් නිවන අත්හැරිය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළේ ඕකටමනේ. ওই ටිකට. ඉතින් ඒ නිසා මෙතන ඒක විවරණය කරලා ඊළඟට තවදුරටත් ලස්සනට ඒක ව්‍යාප්ත කරනවා. මෙතෙන්දී බාහිර පුද්ගලයන් ආශ්‍රය කිරීමට එපා කිවීම නොව තමන් තුළ බාල ධර්ම ඇති කරගන්න එපා කියන කාරණාවයි බුදුහාරෝ අවධාරණය කරන්න කියලා අධ්‍යාත්මික අර්ථය වෙනම විවරණය කරනවා. මට මතක් වුණේ මේ ප්‍රශ්නේ අහනකොට ඒකයි. ඇත්තටම අපි හැම විටකම බලන්න ඕන අපට පුළුවන් ද නොමගට ගිය කෙනෙක් සුමගට ගන්න. ඒකට උපක්‍රම යොදන්න වෙනවා. ඔහුට ලං වෙන්න වෙනවා. ඔව් ලං වෙන්න වෙනවා. ඉතින් එයාට ලං වුණාම ලං වෙලා එයාට සමහරට අපෝපකාර කරන්න ලොකු කැපවීමක් කරන්න වෙනවා. ඔව්. අපේ රටේ අපි හිතමු පුනරුත්ථාපනය කරන කඳවුරු කියනවා. එහෙමයි. කොහෙද පුනරුත්ථාපනය කරන කඳවුරු වල කවුද ඉන්නේ? ඒ ඉන්නේ මත් කුඩු වලට, මත් වතුරට,
වෙනත් දුරාචාරවලට නැඹුරු වෙච්ච හිතුවක්කාර කටයුතු වල ඉදලා ඉන්න නොහික්මුණු දමනය කරන්නට තරම් අපහසු පිරිස. ඉතින් ඒ පිරිස දමනය කරන්න නම් දමනය වූ කෙනෙක් වෙන්න එපායි. එතකොට ඒ දමනය වූ එක්කෙනා කොයිතරම් ලොකු පින්කමක්ද කරන්නේ? අර නොදැමුණු එක්කෙනාව දමනය කරන්නට උත්සාහ කිරීම. ඒකයි භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන අරමුණු ගැන ඇහුවාම උන්වහන්සේ දේශනා කරන්නේ ඒකනේ දන්තෝසෝ භගවා දමතාය ධම්මදේශී. මම දමනය වෙලා දමනය නොවන් දමනය කිරීම පිණිසයි ධර්ම දේශනා කරන්නේ. එහෙමයි. සන්තෝසෝ භගවා සමතාය ධම්මදේශී. මම මේ කලබලකාරී ලෝකයෙන් ශාන්ත බවට පත් වෙලා අනිත් අයගේ හිත් සතන් ශාන්ත කරන්නටයි බණ කියන්නේ. එහෙනම් ලෝකයේ අසහායම කල්යාණ මිත්‍රයා භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්මයේ අදත් කවුරු හරි ලෝකෙට දේශනා කරනවා නම් ඒ අරමුණම හිතේ තියාගන්න. අන්න එයා සමාජයට හැබෑව කල්යාණ. දැන් එතකොට දැන් ධර්මයේ අසා දැනගෙන දමනය වෙලා කල්යාණ මිත්‍රයෙක් වෙන්න හදනවා. එතකොට ශාන්තව ඉඳුරන් දමනය කරගෙන අපි ශාන්ත පුද්ගලයෙක් වෙලා තව කෙනෙක්ව ශාන්ත කරන්නට උත්සාහ කරනවා. ඔය වචනාර්ථයෙන් බැලුවාම සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵලයන්ට අවමවත්පත් වෙන්නට ඉපේ. ඉන් මෙහා එතකොට එහෙම අර්ථයක් ගන්න වෙනවද? එහෙම මෙහා වුණොත් දැන් අපි සමාජයේ බොහෝ වෙලාවට දකින්න වෙයි හඳුරන්නේ උදව් කරන්න යන කෙනා අවසානයේදී ඒ තත්වයටපත් වෙන එකනේ. එහෙම නොවෙන්න නම් අපේ හිත හරි දැඩිව තියෙන්නට ඕන. ඔව් ඉතින් කල්යාණ මිත්‍රයා කියන එකකින් අර්ථවත් වෙන්නේ ආර්ය භූමියට පැමිණිලා ආර්ය මාර්ගයේ යම් මාර්ගඵලයකින් එක්කන විතරක් නෙමෙයි. දන්තෝසෝ දැන් සාමාන්‍ය සමාජයේ ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. මේ මත්ද්‍රව්‍ය වලින් පිරිච්ච සමාජයේ. යම් කිසි කෙනෙක් මව්පිය ආభాෂ නිසා හෝ වරද වශයෙන් වටහිලා හෝ මා ධර්මදේශනාවේදී කිව්වා වජ්ජංච වජ්ජතෝ දිස්වා අවජ්ජංච අවජ්ජතෝ සම්මා දිට්ඨි සමාදාන සත්‍යගතන්ති සුග්ගති. යම් කිසි කෙනෙකුට වැටහෙනවා නම් මෙන්න මේ ක්‍රියාවලියේ වැරදි මේක හොඳ නැහැ කියලා. ඒකෙන් කෙනෙක් වැළකීලා ඉන්නවා නම් එයානේ කල්යාණ මිත්‍රයා. එයා එකෙන් වැළකීලා එපෑ තව කෙනෙක් වළක්ව ගන්න. එහෙමයි. ඒකයි භාග්‍යවතුන් වහන්සේ අර්ථයෙන් දේශනා කරන්නේ. දමනේ වෙලා ඕන තව කෙනෙක් දමනය කරගන්න. ඒ කියන්නේ දැන් අපි කෙලෙස් වලටමනේ නැඹුරු වෙලා තිබෙන්නේ. ඔව්. එතකොට සාමාන්‍යයෙන් යම් කෙනෙක් හිතුවොත් එහෙම කෙලෙස් බරිත දුෂ්චරිතයටම යොමු වුණ කෙනෙක්ව හදන්නට අපි යොමු වීම තුළ අපිට නොදැනුවත්වම අපේ තුලින් යම් ආකාරයකට අඩපණ කරලා තිබුණු යම් තැවීමකට ලක් කරලා තිබුණු කෙලෙස් ඉස්මතු වෙලා එතෙන්ට එකතු වේවි කියන තැනදී ඒක කියන්නේ අපි ඒක නිවැරදි කරගන්නට ඒ මට්ටමට නොයන්නට අපේ හිත කොහොමද? ඇත්තටම තමා දැඩි ස්ථාවරයක ඉන්න ඕනේ. මම වරදේ ආදීනව දැක්ක කෙනෙක්. ඉස්සෙල්ලා මේකේ ආස්වාදේ මා දැක්කා. දැන් ජීවිතයේ ආදීනවේ දැක්කා. එක්ක අත්විඳා එක්ක අනිත්‍යයෙන් දැක්කා. මම කීයටවත් ඒත් අතරපත් වෙන්නේ නැහැ. ඒ ස්ථාවරය තියාගන්නම ඕනේ. දැන් මත්ද්‍රව්‍යට නැඹුරු වෙච්ච කෙනෙක් අපි සුමකට ගන්නවා කියලා හිතමු. එයාත් එක්ක ආශ්‍රය කළා එයාට කරුණු කියලා කාලෙකදී දන්නේම නැතුව දැන් මෙයා සුමකට ගන්න මාත් මෙතෙන්ට ගිහිල්ලා මේකේ ආදීනව පෙන්වන්න ඕන කියලා හිතුවොත් එහෙම මෙයා දන්නේම නැතුව අරීට වඩා ලොකු වරදකට පැටලෙන්න පුළුවන්. එහෙමයි. දැන් බොහොම මිනිස්සු එහෙම වෙලා තියෙනවානේ. දැන් අපි හිතමු අමුසෙමියන් අතර පවුල් ආරවුලක් ඇති වෙනවා. කල්යාණ මිත්‍රයෙක් යනවා ඒ ආරවුල විසඳන්න. දැන් ටික කලක් ගත වෙනකොට අනේ අහවලා අපිට පිහිට වුණා මට පිහිට වුණා කියලා හිතාගෙන අර බිරිඳ මෙයාට වැඩියෙන් ආදරය කරනවා අර මිනිස්සයා එක්ක සමගිකලක හැබෑව. එහෙමයි. දන්නේව නැතුව වෙනම සම්බන්ධයක් ගොඩ නැගෙනවා. ආන් ඒක හොඳම උදාහරණයක් හරියටම සමාජයේ සිද්ධ වෙන දෙයක්. ඔය දැන් පාර්ලිමේන්තුවට යනවා රට හදන්න කියලා සැබෑවුමනාවයි. ඔව්. ගිහිල්ලා එතන තියෙන හොරමුලට වැටුණාට පස්සේ හොරකම් කරන්න පුරුදු වුණාට පස්සේ රට හදන එක අමතක වෙනවා. අමතක වෙනවා. දැන් මම අර ඉස්සෙල්ලා කිව්ව එකට මට මතක් වෙච්ච වෙලාවේ උදාහරණයක් කියන්න. එක තරුණ මහත්මයෙක් බස් ස්ටෑන්ඩ් එකකදී අසරණ භාවයට පත් වෙච්ච මිනිහෙක් හම්බ වුණා. මිනිහෙක් කියන්නේ කොල්ලෙක් තව. ඔව්. ඉතින් රස්සාවක් නැහැ, කන්න නැහැ, ඉන්න තැනක් නැහැ. ඔය ටික කිව්වහම මෙයා ගෙදර එක්කන් ආවා. හරියට උදව් උපකාර කළා පිහිට වුණා. එයාගේ නෝනත් ඉතින් මහත්තයාගේ යාළුවෙක් නේද කියලා ඉතින් උදව් කළා උපකාර කළා. පස්සේ මෙයා නැති බැරි නෙවෙයි හොඳ ඇති හැකි කෙනෙක් බවට පත් වුණා. ටිකක් කලක් යනකොට මොකද වුනේ? නෝනෝ. අර ගෙදර නෝනත් එක්ක මෙයා සම්බන්ධ වුණා. දැන් අර මම ධර්මදේශනාවේදී සිහිපත් කළා වගේ කණ්ඩ දුන්න අතහපා කන මිනිස්සු සමාජයේ ඉන්නවා. පිහිට වෙන්නයි මේ ඉදිරිපත් උනේ. නමුත් ඒකම විපතක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. එතකොට අනුන්ට පිහිට වෙනකොටත් උඟ පරිස්සමෙන් පිහිටවීම කියන එකත් ඉතා වැදගත්. එහෙමයි. පුතා අහුව ප්‍රශ්නෙට පිළිතුරක් වශයෙන් මම හොඳ කල්පනාවක් තියෙන්නට ඕන සහ ඔබ වහන්සේ අර දේශනාවේදී සිහිපත් කළා
පින පිළිබඳව පින යම් කෙනෙකුගේ රැස් කරපු පින යම් ආකාරයකට අඩු වෙනවායි කියලා භුක්ති විඳිනකොට අඩු වෙනවායි කියලා ඒ ඇයි අපේ හැමදෙනා කියන්නේ පින ඉවර වෙනවාද පින ඊට පස්සේ ඒ ඉවර වෙන පින අපි කොහොමද නැවත රැස් කරගන්නට ඕන සහ දැන් පින්කමක් කරද්දී වුණත් සියලු දෙනා එකතු කරගත්තාට පස්සේ අපේ පින දේ බෙදිලා යනවා කියලා සමහරුගේ මතයකුත් තියෙනවානේ. එහෙම වෙන්න පුළුවන්ද? ඔව් දැන් ඇත්තටම ලෝකේ න්‍යාය තමයි ක්‍රියාවට සමාන්තර ප්‍රතික්‍රියාවක් තිබීමනේ. ඒක බුදුහාමුදුර කොහොමද දරන්නේ? යාදිසං වපතේ බීජං තාදිසං හර්තේ පලං. තං තස්ස හෝති අත්තාය නොචයන් තත්තඩයි ඇති ආදී නොයෙක් උපමා සහිත ගාතක් තියෙනවා. එතකොට යම්කිසි කෙනෙක් යම්කිසි දෙයක් අස්වනු වශයෙන් නෙලනවාද? ඒ නෙලන අස්වන්න භෞතික දෙයක්නේ. ඔව්. ඒ අස්වන්න ගෙට ගිහිල්ලා කාලා බීලා හරි විකුණලා හරි ඉවර වෙනකොට මොකද වෙන්නේ? ඉවර වෙනවනේ. ඉවර වෙනවා. ආපහු මේ අටුවෙහි ශාස්ත්‍රීයත්වයක් ගොඩනගන්න ඕන නම් මොකද කරන්න? නැවත ගොවිතැන් කළා නැවත මේකට ඇතුළු කරන්න ඕනේ. ඒ නිසා පින කියන එකත් පිනේ ඵලය වශයෙන් භුක්ති විඳින්න අස්වන්නේ ඵලයේ භුක්ති විඳින්න ඉවරනවා වගේ පිනේ ඵලයත් භුක්ති විඳින්න වෙන පිනක් නොකළොත් ඒ අතර අර පින අවසන් වෙනවා. අවසන් වෙනවා. දැන් ඒ නිසා තමයි ඒක කාන්තාවක් තමන්ගේ ස්වාමියා කිසිවෙකුට දෙන්නේ නැති නිසා එයා පුරාණේ කන කෙනෙක් කියලා කියන්නේ. විශාකාව කියනවා විශාකාවත් කියනවා. එයා පුරාණේ කන කෙනෙක්. පරණ කරපු පින කාලා ඉවර කරන කෙනෙක් අලුතෙන් යමක් එකතු කරගන්නේ නැහැ කියලා. ඒකෙන් අපට පේනවා පින කියන එක භුක්ති විඳින්න ඉවර වෙනවා. එහෙමයි. ඒ නිසා අපි නැවත නැවත පින් කරයි. තම්මි චන්දං කෛරාත් නැවත නැවත පින කරන්න හිතේ උද්‍යෝගයක් ඇති වෙන්න ඕනේ. ඒකට මේ ධර්මාබෝධය වැදගත්. සමහර අය කියනවා මට පින් ඕන තරම් ඇති. ඕන තරම් ඇති කියන්න එපා කවදාවත්. මොකද හේතුව නිවන් දකින්න යන මේ සංසාර ගමනේ නිවන අවබෝධ වෙන තුරු බොහෝ දුර යන්න සිද්ධ වෙනකොට අපේ පින ඒ සඳහා ආයෝජනය වෙනවා. ආයෝජනය වෙන්න කොච්චර බලවත් පිනක් වුණත් ක්ෂය වෙනවා. ලෝකේ හැමදේම ක්ෂය වෙනවා නම් පිනේ බලය ක්ෂය වෙන්න එපායි. පින විඳින්න ක්ෂය වෙන්න එපායි. ඔබ ඇසූ දෙවනි ප්‍රශ්නෙට උත්තරේ තමයි. මා කියන්නේ අඳුරු තැනක එක පහනක් දැල්ලුවොත් බබයක පමණ ප්‍රමාණයක් එතනින් එළිය වෙනවා කියලා අපි හිතමු. එතනින් එහාට එළිය වෙන්නේ නැහැ. අර පහනෙන් එළිය අරගෙන තව පහන් 10ක් දැල්වනවා. එතකොට බඹ 10ක් එළියයි නේද? එහෙනම් පින කියන එක බෙදන්න ආනිසංසදායකයි. එහෙමයි. Tamanට කොච්චර පිනට අනිත් අය දායක කරගත්තම ආනිසංස ලැබෙනවද කියන එක බුදුහාමුදුරෝ දේශනා කරන එක අවස්ථාවක පරිවාර සම්පත්තිය සම්බන්ධ කරගෙන පින් කළාමත් පරිවාර සම්පත්තියට පින් දුන්නාමත් ඒ පින් දෙන ඇත්තට සසර පුරා පරිවාර සම්පත්තිය ලැබෙනවා. එහෙමයි. එනිසා පිරිස දායක කරගන්න. පිරිසට පින් අනුමෝදන් කරන්න. භාග්‍යවතුන් වහන්සේ ධාර්මික බලි ගැන දේශනා කරනවා. යුතුයකම් ගැන. ඒතර දේවතා බලිය. දේවතාවන්ට පින් දෙන්න පින වැඩි වෙනවා. පුබ්බපේත බලි මියගේ ඥාතියට පින් දෙන්න පින වැඩි වෙනවා. ඔය විදිහට පින බෙදා දෙන්නමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට පින කරනකොට දැන් ඒ සමහරු කියනවා පින අපතේ යයි කියලා. අපි මං කරපු පින අපතේ ගියාද කියලා. එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හොඳ පිනක් කරනවා. ඒ හොඳ පිනේ කුසලයේ අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි අපේ පෙර කර්මයක අකුසලයක් බලවත් වෙනවා. එතකොට අර පිනට මොකද වෙන්නේ? පින නැති වෙලා අහෝසි වෙලා යනවද? එහෙම නැත්නම් ඒක ඊළඟ භවයේ කරා යනවද? කුමක්ද වෙන්නේ ස්වාමීන් වහන්සේ? ඔව්. ඒකත් ඊටාම තේරුම් ගත යුතු වැදගත් කාරණාවක්. සමහර කෙනෙක් මේ ජීවිතේ බලවත් පින්කම් කරනවා. නමුත් එයාට සැප විපාකයක් ලැබෙන්නේ නැහැ. එතනින් පින අහෝසි කියලා හිතන නරකයි මෙලවදී. පිනක් කළාම ලැබෙන විපාකයට කියනවා ditta ධම්ම වේදනයයි. මෙයාට ditta ධම්ම වේදනීය වශයෙන් අර පිනේ ඵලයේ භුක්ති විඳින්න ඉඩක් ලැබෙන්නේ නැහැ. පාප කර්මයක විපාකයේ ඊට පෙර ප්‍රබලව ඇවිල්ලා තියෙන නිසා. එතකොට ඒ ditta ධම්ම වේදනීය විපාකේ නොදුන් බැවින් පිනේ ditta ධම්ම වේදනීය ශක්තිය විතරයි අහෝසි වෙන්නේ. ඒ කියන්නේ ඒ භවයේ තුල විපාක දෙන්න තිබෙන කුසල ශක්තිය පමණක් අහෝසි වෙනවා. අහෝසි වෙනවා. ඒ කියන්නේ පිනම අහෝසිලා නැහැ. නෑ ඊට පස්සේ උපවජ්‍ය වේදනීය. මේ භවයේ කර්මයේ ගෙවිලා ඉවර වුණොත් ඊළඟ භවයට අර උපපජ්‍ය වේදනීය වශයෙන් අර කුසලය ප්‍රබලව බලපානවා. අපි හිතමු දෙවනි ආත්ම භාවෙත් එයාට ඒ කර්ම විපාක දෙන්න කියලා. දැන් බණ පොතේ 550 පොතේ ගත්තම දෙව්දත්තර ගත්තම දෙව්දත්තර කොච්චර වාර ගන්නක් ඉපදෙමින් මැරෙමින් නිරයෙම ඉඳලා තියෙන හතර අපායේ. එහෙමයි. නමුත් ඒ පව ගෙවිලා අපරාපරිය වේදනීය අවස්ථාවේදී පැවිදි වෙන්න ලැබුණානේ. එයා ආපහු පාප කර්මය කරපු එක වෙනම එකක්. ආපහු පාප කර්මය කරපු එක වෙනම එකක්. ඔව්.
එතකොට බව දෙකක නැත්නම් ditta ධම්ම වේදින වශයෙන් වේවා උපජ්ජ වේදින වශයෙන් වේවා අහෝසි වුණා. ඔව්. අපරාපරි වේදින වශයෙන් නිවන් දකින්න යම් බව ගමනක් යනවාද ඒ කොතනකදී හෝ ඒක විපාක දෙනවා. බැරි වෙලා හරි ඒකත් විපාක දුන්නේ නැත්නම් තමයි අහෝසි කම්ම බවටපත්. එහෙම නැත්නම් ඒක අනිවාර්යයෙන්ම ප්‍රතිඵලය තිබෙනවා. ප්‍රතිඵලයේ තියෙනවා. ඔය දැන් එතකොට පින් කරනකොට අපි එතකොට එහෙම ඉලක්ක කරලාද පින් කරන්න ඕන. නැත්නම් අපි ditta ධම්ම වේදනීය විපාකයක් ලැබේවායි කියන අර්ථ ගන්වීම. ඊට පස්සේ අපරාපරිය වේදනා. එහෙම අපි පිනේ විපාකයේ බලාගෙනද පින් කරන්නට ඕන. දැන් අපි හිතන්නකෝ තවත් ඒ අදහසක් ඒකට එකතු කළොත් හොඳයි. දැන් අපි මියගිය ඥාතියින්ට පින් දෙනවා. ඔව්. දැන් අපි ඉන්නේ මෙහි ditta ධම්ම වේදනීය. අපසතු පින පරලොව ගිය කෙනෙකුට දෙනවා කියන්නේ එයා උපපජ්ජ වේදනීයවයි ඒක භුක්ති විඳින්නේ. ඔව්. එතන උපපජ්ජ වේදනීය වශයෙන් අපිට පෙර භවයක ජීවත් වෙන අය පින් කරලා අදත් පින් දෙනවා වෙන්න බැරි නෑ. ඒක අපි භුක්ති විඳින්නේ උපපජ්ජ වේදනීය වශයෙන්. ඒගොල්ලෝ පින්කම කරන්නේ ditta ධම්ම වේදනීය වශයෙන්. ඒකත් පොඩි සංසන්දනාත්මකව බැලිය යුතු අවස්ථාවක්. අපට සමුගන්නත් කාල වේලා උදා වෙලා තිබෙන්නේ මම හිතන්නේ එතකොට මේ සියලු පින් ලෞකික සාධනයේ උදෙසාද ලෞකිකත්වයේ නැත්නම් තමන්ගේ සැප සුඛ විහරණය ඒවාට හේතු වෙන කාරණාවක් පමණක්ද පිනේ ආනිසංසය මත නිවනට මොන වගේ ශක්තියක්ද ලැබෙන්නේ? ඔව් අපි නිතරම සාකච්ඡා කරන්නේ පිනහ කුසලයේ ගන්න. ඔව්. පින කියන්නේ හදවතේ පිනා යන ගතිය. යමක් සිද්ධ කිරීමෙන් ලැබෙන ලෞකික ප්‍රතිඵලයේ සැප විපාකයක් යමකට ලැබෙනවද ඒ ලෞකික සියලු ප්‍රතිඵල ලැබෙන්නේ පිනේ විපාක වශයෙන්. එහෙම. නමුත් නිවන දක්වා යනකොට එයා භවගාමී ප්‍රාර්ථනාවක් එයාගේ හිතේ නැහැ මූලික වශයෙන්. එයාගේ මූලික ප්‍රාර්ථනාව තියෙන්නේ නිවන් දකින්න එක. එහෙමයි. නිවන දක්වා කළ පින වැඩෙනකොට ඒක කුසලයක් බවට පත් වෙනවා. එතකොට පින් නැතුව කුසල් වඩන්න බෑ. පිනේ හරහා තමයි කුසලයට මාර්ගය තියෙන්නේ. පිනමයි කුසලයේ බවට පත් වෙන්නේ. ආ. නැතුව පින ඉක්මවා ගින් නෑ මම පින් කරන්නේ මම කුසල් විතරයි වඩන්නේ. ඒ නිසා මට නිවනට ඕන කරන්නේ කුසල් විතරයි. පින් එපා කියලා කෙනෙක් කියනවනම් අපිට හැරිලා බලන්න වෙනවා මා පුඤ්ඤබායි සූත්‍ර වැනි සූත්‍ර දේශනා දිහා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පිනට බය වෙන්න එපා. පින අත්‍යවශ්‍ය දෙයක්. යම්කිසි කෙනෙකුට මහගිරි දඹේ තරණය කරන්න ඕන නම් මේ මහා සංසාරේ මහගිරි දඹේ වගේ එකක්. ඒක තරණය කරන්න නම් අත්වලක් ඕනේ. අත්වල තමයි පින. අත්වල තමයි පින. මහගිරි දඹේ තරණයකට ළඟා වෙන ශ්‍රීපාද පත්මේ වගේ තමයි නිවන. කුසලයේ. හොඳයි අපිට අද දවසේ මෙත්නෙත් පාමුලෙන් සමුගන්න කාල වේලාව ලං වෙලා තිබෙන්නේ. මම හිතන්නේ හොඳ කාරණා රාශියක් අපට සාකච්ඡා කරන්නට ලැබුණා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ඔබ ධර්මයේ නියැලෙන්න, ඒ ඔබගේ ජීවිතයට යහපත පිණිසම හේතු වේවි කියන කාරණේ. විශේෂයෙන්ම දැන් එළඹෙන කාලය කටින පින්කම් පැවැත්වෙන කාලය. ඉතින් මේ කාලය තුල තවත් පින් කරගන්නට ඔබට හැකියාවක් ලැබෙනවා. ඔබේ ජීවිතයට ඇගීමක් ලබා ගන්නට, කුසලයක් රැස් කර ගන්නට, පිනක් පාදා ගන්නට තිබෙන අවස්ථාවක උදා වෙන්නේ. ඒ අතර අපි ඔබට හැමතිස්සෙම සිහිපත් කළා නෙත් රේඩියෝවේ කටින පින්කම ගැන. ඒ වගේම මේ ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ කටින පින්කම පිළිබඳවත් බොහෝ දෙනා විමසනවා. අපේ ස්වාමීන් වහන්සේට, අපේ නායක හම්දුරන් වහන්සේට අපි ආරාධනා කරනවා. මේ පිළිබඳවත් දැනුවත් කරන්න සහ මේ අවසාන විනාඩි කිහිපයේදී අපට විවිධාකාරයෙන් මේ විහාරස්ථානයේ ගොඩ නැංවීම උදෙසා විවිධ කටයුතු වලට දායක වන පින්වතුන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේට අද වැඩසටහනේ නිමාව සටහන් කරන මේ අවසාන විනාඩි කිහිපයේදී ආරාධනා කරනවා අපේ හම්දුරන්. පින්වත් ඔබ හැම දෙනාටම සමාරම්භයේදීම මා සිහිපත් කරන්නට කැමති වෙන්නේ මේ පූජා භූමියේ සිද්ධ වෙන්නට නියමිත කටින මහා පූජා පින්කමේ පූර්ව සාකච්ඡාව පිළිබඳව දැනුවත් කරන්නටයි. 20 වෙනි පොහෝ දවසේ 20 වෙනිදා උදේ 9ට පින්නැති ඔබ මේ පූජා භූමියට දායකත්වයේ දරූ පින්නතුන්ලා වගේම මේ පූජා භූමිය හා සහසම්බන්ධ දායක පින්නතුන්ලාට රැස් වෙන්නට කියා මා විශේෂයෙන් ආරාධනා කරනවා. එදිනට අපි සාකච්ඡා කරමු කටින මහා පූජා පින්කම කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියා. එතෙක් මේට සවන් දෙන පින්නතුනි අපි කුලදරුවන් 3 පොලක් පමණ එදිනට පැවිදි කරන්නටත් බලාපොරොත්තු වෙනවා. දැන් කුඩා ස්වාමීන් වහන්සේලා වැඩි ප්‍රමාණයක් වැඩ ඉන්න නිසා උන්වහන්සේලා වෙනුවෙන් පින්නැති ඔබට මම ආරාධනා කරනවා කැපකරු දායකත්වයක් දරන්නට පුළුවන් නම් අපව අමතන්නටයි කියා. ඒ කරුණු සියල්ලක් සාකච්ඡා කරන්නටයි අපි 20 වෙනිදා පෙරවරු 9ට මේ පූජා භූමියට සම්බන්ධ වන්නේ. එදිනට අපි කතා කරලා කටින මහා පින්කම සිද්ධ වෙන්නේ කෙබඳු ආකාරයේද කියලා
ඉදිරි ඉරිදා දිනවල පොදු අපේ දායක දායිකා බුදු පිරිසට අපට සහසම්බන්ධ වෙන්නට කැමති බුදු පිරිසට කරුණු සිහිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් කටින මහ පූජා පින්කම සිද්ධ කරන්නේ නොවැම්බර් මාසේ 4 වෙනිදා දිනේ වේලාව කොයි වෙලාවද කියලා අපි ඉදිරි සතිවලදී සාකච්ඡා කරමු. ඒ සඳහා මෙතෙක් අපට උදව් කළ උපකාර කළ සහයෝගය දුන්න දායකත්වයේ දරූ දම්පැන් දුන්නු සියලු පින්නතුල්ලාට පොදුවේ ඊ타මත්ව කරුණාවෙන් මෛත්‍රියෙන් ඔබේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙන්නට අදිෂ්ඨාන කරමින් අවස්ථා කීපයක් ලබා ගන්නවා පුණ්‍ය අනුමෝදනා කරන්නට අප සිහිපත් කළාම පහුගිය දිනක දහම් පොත් මුද්‍රණය කරන්නට අවශ්‍යයි කියලා වත් පිළිවෙත් පොත ඇතුළු පොත් වහන්සේලා අපට දායකත්වයේ දරුවා කඩවත මහර කඩවත බණ්ඩාරනායක මාවතේ සිරිමාව බණ්ඩාරනායක මාවතේ අංක 209 නිවසේ අමිත මහත්මයා සහ කුමාරී පින්වත් මහත්මිය කියන දෙපළ නිරන්තරයෙන් මේ පූජා භූමියට සහ සම්බන්ධව දායකත්වයේ දරනවා. රුපියල් 2,15,000ක් පොත් මුද්‍රණය වෙනුවෙන් වෙන් කරන්නට එතුමන්ලා කටයුතු කළා. ඒ උසස් කුසල සම්පත්තියෙන් අපට ආශිර්වාද කරන්නටත් එවැගේම වතුරුගම බටේපළ විසූ අභාවයටපත් කේ.පී. පියදාස පියතුමන් වහන්සේටත් ඩී.කේ. කුසුමාවතී මෑණියන්ටත් මහර කඩවත නිවසේ විසූ කුමාරගේ මවහා පියාණන් වහන්සේටත් සියලු ඥාති හිත මිතුරන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා යම සදහවතුන් ප්‍රාර්ථනා කරනවා. නිවනින් නිවීම අදිෂ්ඨාන කරගෙන යන ගමනේදී මේ උතුම් පුණ්‍ය ශක්තිය බලේ නිවසේ වාසය කරන සියලු සතුන්ද නිදුක් නිරෝගී සුවපත් වන්නට හේතු වේවායි ප්‍රාර්ථනා කොට තිබෙනවා. ඔගේ මේ වර්ෂයේ කටින පින්කමට විශේෂ දායකත්වයක් දරන රෝහණ තිලක්සිරි ප්‍රනාන්දු පින්වත් මහත්මයා වයිම් සෙනෙහලතා පින්වත් එම ස්වාමි දියණිය සිසිල රද්දොළුගම සීදුවේ සිට ඒ දෙලක්ෂයක බරපැලට අතිරේකව රුපියල් 30,000ක් වෙනමවත් පූජා කොට තිබෙනවා. ඒ තුලින් ලැබෙන කුසලයේ අමරපුර නිකායේ අනුනායක දුරන්දර අපෝත්ති වදාළ පරම පූජනීය රද්දොළුවේ විමල වංශාභිධාන අනුනායක ස්වාමින්වයන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් ඩේවිඩ් පියාණන් වහන්සේට ලීලාවතී මෑණියන්ට තිලක් මාලී නැගණිය ඇතුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් ප්‍රමෝද් චන්දිම තරිදු දර්ශන පුතුන් දෙදෙනාට ආශිර්වාද ලබා ගන්නටත් යෝගේ මේ උතුම් පින්කමට ශක්තිය සහයෝගය ලබා දෙන රද්දොළුගම ඕකිඩ් පාක්කී පදිංචි නිලන්ත සංජීව නිර්මලා මල්කාන්ති නිම්මි ශහාරා නෙත්මි ප්‍රහාෂය නායට ආශිර්වාද කරන්නටත් මාස 9කට පෙර අභාවයටපත් වුණු මෑණියන්ට පින් අනුමෝදන් කරන්නටත් එම සදහැවතුන් බලාපොරොත්තු වෙනවා. එවැගේම පద్මා ගලහේ නාරච්චි සහෝදර සහෝදරියන් දූ දරුවන්ගේ දායකත්වයෙන් රුපියල් 25,000ක බරපැනක් පූජා කොට තිබෙන රත්නපුර බටුගෙදර පරණ පාරේ අංක 23 නිවසේ සිට සැප්තැම්බර් මාසේ 26 වෙනි දින ජන්මදිනයේ සමරු උදේනී අනුරුද්ධිකා දියණියට සෙත් පතන්නටත් අභාවයටපත් රත්තන් හාමි පියාණන්ට පුංචිමණිකේ මෑණියන්ට ජයවර්ධන සුළු පියාණන්ට ලීලාවතී මෑණියන්ට ධර්මසේන සොහොයුරා ඇතුළු හැමට පින් අනුමෝදන් කරන්නට දූ දරුවන්ගේ රැකී ආරක්ෂා අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට ආශිර්වාද කරගන්නට බලාපොරොත්තු වෙනවා. ඊළඟ උපකාරය සිද්ධ කරන රුපියල් 50,000ක බරපැනක් කැලණිය පිලපිටිය ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත අංක 119 කිංස්ටේ ජයසූරිය පින්වත් මහත්මයා තමරා ජයසූරිය පින්වත් මහත්මිය මේ පූජා භූමිය ආදී දායක දායිකාවෝ එම දෙදෙනාගේම ජන්මදින යෙදී තිබෙන ඔක්තෝබර් මාසේ 9 වෙනිදාටයි. ඒ සඳහා විශේෂයෙන් මේ බරපැන් පූජාව ඇතුළු නොයෙක් ගරු භාණ්ඩ පූජාවෙන් වැඩමවක් නැවිත් පූජා කළේ ආදරණීය දියණිය චතුරී නවංජනා දියණියටත් එවැගේම එම දෙපළගේ මව්වරු දෙපළටත් නිදුක් නිරෝගී සුවය මෙලොව වශයෙන්ම ප්‍රාර්ථනා කිරීම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම අරමුණක්. විශේෂයෙන්ම ආදරණීය දියණියට වාසනාවන්ත අනාගතයක් උදා වේවායි නැවත නැවතත් මේ මව්පිය දෙපළ ප්‍රාර්ථනා කරනවා. ඒ බෝසත් දියණිය ඒ ගුණධර්ම වඩා වර්ධනය කරගන්නා බවත් සිහිපත් කරමින් එල්.එම්. වසන්ත මහත්මයා ශ්‍රී සරමාවත වල්ගම මාතර සිට රුපියල් 25,000ක බරපැනක් පූජා කොට ගීතානි ලියනමාන සොයුරිය ඇතුළු සොයුරු සොයුරියන්ගේ දායකත්වයේ සඳහා ලබාගෙන තියෙනවා. ඔක්තෝබර් 8 වෙනි දින 80 වෙනි ජන්මදිනයේ සමරන පද්මිනී ලියනමාන වැඩිබාල් සහෝදරයෙක් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමයි සදාවතුන්ගේ අරමුණ. ඉන්ද්‍රාණී දිසානායක මහත්මිය දෙවන පියවර අංක 96 966 අනුරාධපුරයේ සිට රුපියල් 50,000ක බරපැනක් පූජා කරමින් ඔක්තෝබර් 10 වෙනි දිනට උක්කුමැණිකේ පින්වත් මෑණියන්ගේ අභාවයෙන් වසරක් පිරීම නිසා පින් අනුමෝදන් කරන්නට සංසාරගත සියලු ඥාතීන්ට පින් දෙන්නට සුජීවත් හැමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උණවටුන බොනවිස්ටාව රොස්වෝඩ් එන්.වී. නානායක්කාර පින්වත් මහත්මයාණන් රුපියල් 32,000ක බරපැනක් පූජා කරමින් 5 වෙනි මාසේ 11 වෙනිදා භාවයටපත් නීතා නානායක්කාර මෑණියන්ට ඒ වගේම ජී.වී. නානායක්කාර පියාණන්ට සිසිලියා සහ බ්‍රියටිස් විජේනායක
මිත්තනියන් ඇතුළු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැමදෙනාම මටත් මුදුමහත් ලෝකයට සෙත් ප්‍රාර්ථනා තිබෙනවා. ඒ සියලු ප්‍රාර්ථනා එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා. නිවනින් නිවෙන ගමනට මේ කළ මහත් උපකාරයේ පාරමිතාවක්ම වේවා කියලා අදිෂ්ඨාන කරමු. හොඳයි, ඒ ආශිර්වාද ප්‍රාර්ථනාවත් සමගින් අද දවසේ මෙත්නෙත් පාමුල වැඩසටහනෙන් අපි සමුගන්න සූදානම් වෙන්නේ. ඒ අතරතුර අපි ඔබට ආරාධනා කරනවා මේ පුණ්‍ය භූමියේ සිදුවන කටයුතු වෙනුවෙන් පෙළ ගැසෙන එකතු වෙන දායක වන පින්නතුන්ට මේ දුරකථන අංකයෙන් විස්තර දැනගන්නට 071 14 222 844 071 222 844 දුරකථන අංකයේ සඳහා විවෘතයි. ඒ වගේම 070 13 14 625 070 625 කාර්යාල අංකය 033 22 24 384 දුරකථන අංකයත් ඒ සඳහා විවෘතව තිබෙනවා. ඒ ඇරයුම සිදු කරමින් එළඹෙන නොවැම්බර් 6-4 නෙත් කටින මහා පින්කමට ඓතිහාසික කූරගල පුදබිමට එකතු වෙන්නට ආරාධනා කරමින් අද මෙත්නෙත් පාමුලෙන් සමුගන්නවා. අපේ ගෞරවනීය ආරාධනය මේ දෙපැය පුරාවටම ඔබට ධර්මයේ කියා දුන්නු අනුශාසනාව ඔස්සේ අපේ ජීවිත සුවපත් කරපු පූජනීය වන්දනීය කැටවල හේමාලෝක අපේ නායක හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරනවා. රාත්‍රී 7ට සිඩ්නි දසපුවෙන් හමු යමු. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.